නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි අපි අද දිනේදී සූත්‍ර සංഭാෂණයේ දෙවෙනි පාඩම් මාලාව යටතේ සූත්‍ර පිළිබඳව යම් විග්‍රහයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය වතාවේදී අපි සූත්‍රයක නිදානය සම්බන්ධයෙන් කොහොමද අර්ථ විවරණ ගන්න කියන එක අපි පහුගිය වතාවේ කතා කළා. අද දිනේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සූත්‍රයක කෙටි සූත්‍රයක අර්ථ ගන්නනකොට ඒ සූත්‍රයේ අර්ථ ගන්න ආකාරය, ඒ වගේම මේ නීවරණ ප්‍රහාණ වර්ගයේ අට කතාවේ සඳහන් වෙන කෙලෙස් දුර වෙන උපාය මාර්ග පිළිබඳව යම් විස්තරයක් ඇතුළත් කරමින් අද දිනේදී අපි අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ නීවරණ ප්‍රහාණ වර්ගයේ සම්බන්ධයෙන් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ පින්නතුන්ට පත්‍රිකාව දිහා බලලා අද පාඩම සම්බන්ධයෙන් අවබෝධයක් ගන්නටත් පුළුවන්. බුද්ධ ජයන්ති මුද්‍රණයේ පොත් තියෙන පින්නතුන්ට බුද්ධ ජයන්ති මුද්‍රණයේ පොත් බලන්න පුළුවන්. එහෙම නැත්නම් ත්‍රිපිටක ඇප් එක පාවිච්චි කරනවා නම් ඒ ත්‍රිපිටක ඇප් එක හරහා වුණත් පින්නතුන්ට මේ පිළිබඳව අද කතා කරන කොටස පිළිබඳව පාලිය පිළිබඳව බලා ගන්නට පුළුවන්. එතකොට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේ දෙවෙනි වර්ගය. පළවෙනි වර්ගයේ මීට පෙර අවස්ථාවකදී අපි පොහොය වැඩසටහනකදී සාකච්ඡා කරලා තියෙනවා කෙටියෙන්. ඉතින් අද අපි දෙවෙනි වර්ගයේ පළවෙනි වර්ගය කියලා කියන්නේ රූපාදී වර්ගය. දෙවෙනි වර්ගය අපි සඳහන් කරන්නේ නීවරණ ප්‍රහාණ වර්ගය කියලා. එතකොට මෙන්න මේ වර්ගයේ සූත්‍ර කීයක් තියෙනවද? මේ සූත්‍ර වල සැකැස්ම මොකක්ද? මේ සූත්‍ර දිහා කොහොමද අපි බලන්නේ කියන එක මුලින්ම අපි පැහැදිලි කරගනිමු. එතකොට මෙන්න මේ නීවරණ ප්‍රහාණ වර්ගයේ පින්නතුනි සූත්‍ර 10ක් තියෙනවා. මේ සූත්‍ර 10ට නීවරණ ප්‍රහාණ වර්ගය කියලා පදේ ලැබිලා තියෙන්නේ මේ පිළිබඳව නීවරණ පිළිබඳව තමයි මේ කතා කරන්නේ. එතකොට මේ නීවරණ ප්‍රහාණ වර්ගයේ සූත්‍ර 10 පිළිබඳව අපි සාකච්ඡා කළොත් එහෙම පිළිවෙලින් තියෙන සූත්‍ර 10ක් තියෙනවා. ඒ සූත්‍ර 10 පළවෙනි සූත්‍ර පහෙන් කතා කරනවා නීවරණ පහ ගැන. ඊළඟ සූත්‍ර පහෙන් කතා කරනවා මේ නීවරණ පහ දුරු කිරීම සම්බන්ධයෙන්. එතකොට මෙන්න මේ වගේ යුගල වශයෙන් තියෙනකොට අපිට මේ විදිහට ආකාර දෙකකින් බලන්න පුළුවන්. ඒ කියන්නේ පැතිකඩවල් දෙකකින් බලන්න පුළුවන්. අපි ඔය ආගියුමන්ටිව් එසේස් ලියනකොට ඒ ආගියුමන්ටිව් එසේස් ලියන ක්‍රම දෙකක් තියෙනවානේ. එකක් තමයි බ්ලොක් ටයිප් එක. ඒ බ්ලොක් ටයිප් එකේදී අපි ඉස්සෙල්ලා ලියන්නේ වාසි අවාසි තියෙනකොට ඉස්සෙල්ලා වාසි ටික ලියාගෙන යනවා ඊළඟට අවාසි ටික ලියාගෙන යනවා. පොයින්ට් ටයිප් කියලා කියන්නේ අපි වාසියක් ලියනවා අවාසියක් ලියනවා වාසියක් ලියනවා අවාසියක් ලියනවා. එතකොට මෙන්න මේ වර්ගයේදී අපිට මෙන්න මේ දෙවිදිහටම බලන්නට පුළුවන්. එතකොට සූත්‍රයේ හදලා තියෙන පිළිවෙල බැලුවොත් එහෙම පළවෙනි සූත්‍ර පහෙන් තියෙන්නේ නීවරණ ඇති වෙන්න හේතු වෙන කාරණේ. එතකොට අවාසික පිළිබඳව අපිට පෙනෙන්නේ. ඊළඟට කොහොමද නීවරණ දුරු කරන්නේ කියන කාරණේ ඊළඟ සූත්‍ර පහෙන් කතා කරනවා. සූත්‍ර තියෙන පිළිවෙල බැලුවොත් සූත්‍ර තියෙන පිළිවෙල තමයි බ්ලොක් ටයිප් එකට තමයි තියෙන්නේ. ඊළඟ අපිට සූත්‍ර කියවනකොට අපි අර අනික් ක්‍රමයට යනවා නම් ගොඩක් අපිට පහසුයි. දැන් පළවෙනි සූත්‍රයේ තියෙනවා කාමච්ඡන්දය ඇති වෙන්න හේතුව මොකක්ද කියන එක. 6 වෙනි සූත්‍රයේ තියෙනවා කාමච්ඡන්දය දුරු වෙන්න හේතු වෙන කාරණේ. දෙවෙනි සූත්‍රයේ තියෙනවා ව්‍යාපාදය ඇති වෙන්න හේතු වෙන කාරණේ. ඊළඟට 7 වෙනි සූත්‍රයේ තියෙනවා ව්‍යාපාදය දුරු වෙන්න හේතු වෙන කාරණේ. 3 වෙනි සූත්‍රයේ තියෙනවා තීන මිද්දය ඇති වෙන්න හේතු වෙන කාරණේ. 8 වෙනි සූත්‍රයේ තියෙනවා තීන මිද්දය දුරු වෙන්න හේතු වෙන කාරණේ. 4 වෙනි සූත්‍රයේ තියෙන උද්ධච්ච කුක්කුච්චය ඇති වෙන්න හේතු වෙන කාරණේ. ඊළඟ 9 වෙනි සූත්‍රයේ තියෙනවා උද්ධච්ච කුක්කුච්චය දුරු වෙන්න හේතු වෙන කාරණේ. 5 වෙනි සූත්‍රයේ තියෙනවා විචිකිච්ඡාව ඇති වෙන්න හේතු වෙන කාරණේ. 10 වෙනි සූත්‍රයේ තියෙනවා විචිකිච්ඡාව දුරු වෙන්න හේතු වෙන කාරණේ. එතකොට අපිට මේ සූත්‍ර 10 දිහා පැතිකඩවල් දෙකකින් බලන්න පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි සූත්‍ර ටික පිළිවෙලකට එක දිගට කියාගෙන යනවා. පළවෙනි පහ කියවන් ඇවිල්ලා දෙවෙනි පහ කියවගෙන එනවා. අනිත් ක්‍රමය තමයි පළවෙනි සූත්‍රය කියවලා 6 වෙනි සූත්‍රය කියනවා. දෙවෙනි සූත්‍රය කියවලා 7 වෙනි සූත්‍රය කියනවා. තුන්වෙනි සූත්‍රය කියවලා 8 වෙනි සූත්‍රය කියනවා. 4 වෙනි සූත්‍රය කියලා 9 වෙනි සූත්‍රය කියවනවා. 5 වෙනි සූත්‍රය කියවලා
10 වෙනි සූත්‍රයේ කියවනවා. ඒතර මෙන්න මේ විදිහට මේ ක්‍රම දෙකටම අපිට මේ වර්ගයේ දිහා අපිට බලන්න පුළුවන්. ඒතර දැන් මුලින්ම අපි දැනගත්තා මේ වර්ගයේ සූත්‍ර 10 දිහා අපිට පැතිකඩවල් දෙකකින් බලන්න පුළුවන් ආකාරය අපි මුලින්ම දැනගත්තා. ඒ අනුව දැන් අපි දෙවෙනි ක්‍රමයට අනුව මේ සූත්‍රයේ තියෙන පළවෙනි සූත්‍ර දෙක සාකච්ඡා කරමු. පළවෙනි සූත්‍ර දෙක කියලා අපි කියන්නේ පළවෙනි සූත්‍රය සහ 6 වෙනි සූත්‍රය. ඒතර පළවෙනි සූත්‍රයෙන් සහ 6 වෙනි සූත්‍රයෙන් තමයි කාමච්ඡන්දය ගැන කතා කරන්නේ. පාලිය අපි කතා කරොත් එහෙම පාලිය සඳහන් කරන්නේ මේ පිටුදුන්ට බලා ගන්න පුළුවන් පත්‍රිකාවෙන්. එහෙම නැත්නම් බුද්ධ ජයන්ති මුද්‍රණයේ පොතෙන්, එහෙම නැත්නම් ත්‍රිපිටක ඇප් එකකින් බලන්න පුළුවන්. තියෙන්නේ පාලිය බොහොම සරල වාක්‍ය කීපයක් තියෙන්නේ. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. එතකොට මේ පින්නතුන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා පාලි පාඨය. ඒකක නිපාතේ නීවරණ ප්‍රහාණ වර්ගයේ තියෙන පළවෙනි පාඨය. ඒ තමයි නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. යේන අනුප්පන්නෝ වා කාමච්ඡන්தோ uppajjati uppannෝ වා කාමච්ඡන්தோ බිහියෝ භාවය වේපුල්ලාය සංවත්තති යත ඉදම් භික්කවේ සුභ නිමිත්තං සුභ නිමිත්තං භික්කවේ අයෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නෝ චේව කාමච්ඡන්தோ uppajjati uppannෝ ච කාමච්ඡන්தோ බිහියෝ භාවය වේපුල්ලාය සංවත්තති. මේක තමයි නීවරණ ප්‍රහාණ වර්ගයේ පළවෙනි සූත්‍රය. මේ සූත්‍රයේ දල අදහස අපි කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් පාලි දන්න කෙනෙකුට තේරෙනවා. පාලි දන්න සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුට මේ සූත්‍රයේ සරල අදහස තේරෙනවා. ඒ තමයි භික්ෂුන් වහන්සේලා අමතලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නූපන්නා වූ කාමච්ඡන්දයක් ඇතිවීමටත් උපන්නා වූ කාමච්ඡන්දයක් දියුණු වීම නැවත නැවත පහළ වීමටත් වර්ධනය වීමටත් හේතු වෙන භාග්‍යතුන් වහන්සේ විසින් සර්වඥතා ඥාණයෙන් දකින එකම කාරණේ තමයි සුභ නිමිත්ත. යම්කිසි පුද්ගලයෙක් සුභ නිමිත්ත අයෝනිස මනසිකාරය කියන්නේ නුනුවණින් මෙනෙහි කරනකොට ඒ පුද්ගලයාට ඒ කාමච්ඡන්දේ නූපන්නා වූ කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒ කාමච්ඡන්දේ උපදිනවා. උපන්නා වූ කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒ කාමච්ඡන්දය නැවත නැවත දියුණුවට වර්ධනය වීම පිණිස පවතිනවා. එතකොට මේක තමයි සූත්‍රයේ සරල අදහස. දැන් අපි පොඩ්ඩක් මේ සූත්‍රයේ ව්‍යාකරණ අර්ථත් එක්ක මේ සූත්‍රයේ තියෙන යම් ගැඹුරකට අපි අර්ථයක් ගන්නට උත්සාහවත් වෙමු. භාග්‍යතුන් වහන්සේ අපි කලින් කතා කරා මුලින්ම තමන් වහන්සේගේ ශ්‍රාවක පිරිස අමතනවා. ශ්‍රාවක පිරිස අමතලා භාග්‍යතුන් වහන්සේ මුලින්ම ශ්‍රාවක පිරිස අමතලා ආමන්ත්‍රණය කරනවා භික්කවේ මහණෙනි කියලා. එතකොට මුලින්ම භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා ඊළඟට කතා කරනවා මොකක්ද මේ කාරණේ කියන එක. ඒතර මෙතන යේන කියලා පදයක් තියෙනවනේ. ඒතර මේ යේන කියලා කියන්නේ සර්වනාම පදයක්. ඒතර සර්වනාම පදයට විශේෂණ පදයක් අපි ඇතුළත් කරගන්න ඕනේ අර්ථය ගන්නට. ඒතර යේන ධම්මේන කියලා තමයි අපි අර්ථය ගන්නෙ. මොකක්ද මේ යේන ධම්මේන කියලා අපි අර්ථය ගන්න. ඒකට හේතුව තමයි පින්නතුනි මේ උපදින්නා වූ නාම රූප ධර්මයන් සත්වයක පුද්ගලයක ආත්මයක් නෙවෙයි. එන ධම්ම කියන පදේ නොඑක් අර්ථ තියෙනවා. ධම්ම කියන පදේ එක අර්ථයක් තමයි නිස්සත්ව නිර්ජීව සත්ව පුද්ගල වූ ස්වභාවය කියන එක. අවර මෙතන යේන ධම්මේන කියලා අපි ගන්නේ සත්වයක පුද්ගලයක නෝ නිස්සත්ව නිර්ජීව වූ යම් ධර්මතාවයකින් යම් ධර්මයක් කරන කොටගෙන ඊළඟට අනුප්පන්නෝ වා කාමච්ඡන්தோ uppajjati. මෙතන අනුප්පන්නෝ වා කාමච්ඡන්தோ කියලා කතා කරනවානේ. එතකොට අපි සාමාන්‍යයෙන් වා කියන නිපාතේ අර්ථය අපි අර්ථ ගන්නේ නොහොත් කියන අර්ථය නැත්නම් හෙවත් කියන අර්ථය. ඒ අර්ථය විතරක් නෙමෙයි පින්නතුනේ තියෙන්නේ. ඒතර මෙන්න මේ වා කියන නිපාතේ තියෙනවා තව සමුච්චය අර්ථය කියලා අර්ථයක. සමුච්චය අර්ථය කියලා කියන්නේ එකතු කරන අර්ථය. ද කියලා කියන්නේ අපි. ඔහුත් මමත් කියලා කියන්නේ. අනේ වගේ ද කියන අර්ථය තියෙනවා මෙන්න මේ වා කියන නිපාතේ. එතකොට මේ ඉපදීම සහ නොඉපදීම කියන කරුණු දෙකම එකතු කරන්නට තමයි වා කියලා කතා කරන්නේ. නැත්නම් මෙතන හෙවත් කියන අර්ථයක් ගන්නට නෙමෙයි විකල්පාර්ථයක් ගන්නට නෙමෙයි. ඊළඟට අනුප්පන්නෝ වා කාමච්ඡන්தோ. මෙතන අනුප්පන්නෝ කියන එක අපි අර්ථ දෙකකට අර්ථ ගන්නට ඕනේ. ඒ තමයි අපි දීලා තියෙනවා අසමුදාචාර වශයෙන් හෝ අනනුභූතාරම්මන වශයෙන් නූපන්නා වූ කාමච්ඡන්දය කියලා අපි දීලා තියෙන්නේ. මොකද්ද මෙතන අසමුදාචාර කියලා කියන්නේ?
මොකක්ද අනනුභූතාරම්මන කියලා කියන්නේ? සමුදාචරති කියලා කියන්නේ හැසිරෙනවා, පහළ වෙනවා කියන අර්ථය අපි ගන්න පුළුවන්. එතකොට මෙතන අසමුදාචාර කියලා කියන්නේ පහළ වෙන්න අවකාශ නොලැබූ කියන එක. එතකොට මේ වෙලාව කාමච්ඡන්ද පහළ වෙන්න අවකාශය ලැබුණේ නැතිනම් ඒ පුද්ගලයාගේ సంతානය තුල කාමච්ඡන්දය පහළ වෙන්නේ නැහැ. අටකතාවේ විස්තර කරනවා උපාය මාර්ග 6ක් ගැන. අපි මේ උපාය මාර්ග 6 පසුව පැහැදිලි කරගන්නවා. උපාය මාර්ග 6 තමයි වත්පිළිවෙත් කිරීම, ධර්මයේ ඉගෙනීම, දුතංග සමාදන් වෙලා දුතංග ආරක්ෂා කිරීම, සමාධි භාවනා වැඩි වීම, විදර්ශනා භාවනා වැඩි වීම සහ ඊළඟට නව කර්ම කිරීම කියන මෙන්න මේ කරුණු 6. මේ පිළිබඳව පසුවට සාකච්ඡා කරනවා. එතකොට මෙන්න මේ ක්‍රම කීපයකින් මේ ක්‍රම 6න් හෝ වෙනත් හෝ යම් කුසල ධර්මයක් වැඩි වශයෙන් යම්කිසි පුද්ගලයෙක්ගේ චිත්තසංතානයේ කුසල ධර්මයන් පහළ වීම නිසා අකුසල ධර්මයන් පහළ වෙන්න අවකාශ නොලැබුණා නම් ඒ බඳු තත්වයක් තමයි අපි කියන්නේ අසමුදාචාර ස්වභාවය කියලා. ඊළඟට කියන්නේ අනනුභූතාරම්මන කියලා. මේ අනනුභූතාරම්මන කියලා කියන්නේ කාමච්ඡන්දයක් උපදින්න නම් ඒ කාමච්ඡන්දේ උපදින්න අරමුණක් ලැබෙන්න ඕන. ඉෂ්ට ආරම්මණයකදී තමයි කාමච්ඡන්දයක් බහුල වශයෙන් පහළ වෙන්නේ. සුභ ආරම්මණයක් අසුරු කරගෙන තමන් කැමති වෙච්ච ඉෂ්ට වෙච්ච රූපාරම්මණයක් වේවා, ශබ්දාරම්මණයක්, නැත්නම් ගන්ධාරම්මණයක්, රසාරම්මණයක්, පොට්ටබ්බාරම්මණයක්, නැත්නම් ධර්මාරම්මණයක් අරමුණු කරගෙන කාමච්ඡන්දය උපදිනවා. ඒ ආරම්මණය ලැබුණේ නැතිනම් ඒ පුද්ගලයාට ඒ සම්බන්ධයෙන් කාමච්ඡන්දයක් උපදින්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම යම්කිසි පුද්ගලයෙක් යම් ආහාරයක් ආහාරයට ගන්නවා පළවෙනි වතාවට. ඒ පුද්ගලයා ගන්න ආහාරයේ රසවත් පැණිරහ ආහාරයක් වේවා, ලුණු සහිත ආහාරයක් වේවා. ඒ පුද්ගලයා ඒ ගන්න ආහාර වර්ගය අපි ගමු උදාහරණයක් ගමු අයිස්ක්‍රීම්, චොක්ලට් වේවා, වෙන මොනවා හරි කැවිලි වර්ගයක්, රස කැවිලි වර්ගයක් වේවා. මේ ආහාරයක් පළවෙනි සැරේ ගත්තට පස්සේ එයාට නැවත නැවතත් ඒ ආහාරය සම්බන්ධයෙන් උපදිනවා රාගයක්, කැමැත්තක්, ඇලීමක්. මුලින් ඒ අරමුණ සම්බන්ධයෙන් තමන් පරිභෝග කරේ නැතිනම් ඒ අරමුණ තමන්ට ලැබුණ නැතිනම් ඒ සම්බන්ධයෙන් තමන්ට කාමච්ඡන්දයක් උපදින්නේ නැහැ. ඒතකොට මෙතන අනුභූත කියලා කියන්නේ අරමුණක් ලැබිලා ඒ අරමුණ සම්බන්ධයෙන් කාමච්ඡන්දයක් ඉපදීම. අනනුභූත ආරම්මන කියලා කියන්නේ අරමුණ නොලැබීම නිසා තාම කාමච්ඡන්දයක් ඉපදිලා නැහැ. එහෙනම් කුසල ධර්මයන් වැඩි වීම නිසා අවකාශ නොලැබීම වශයෙන් හෝ අරමුණු නොලැබීම නිසා ඒ අරමුණු අත්දැකීමක් ගැනීම වශයෙන් අරමුණු රස විඳීම වශයෙන් කාමච්ඡන්දයක් පහළ නොවුනා වූ මෙසේ කියන ලද්දා වූ කාමච්ඡන්දය ගැන තමයි මෙතන අසමුදාචාර සහ අනනුභූතාරම්මන කියලා අපි කතා කරන්නේ. ඒතොර අනුප්පන්නෝ කියලා කියන අර්ථය මෙන්න මේ විදිහට අර්ථ දෙකකට අපි සලකන්නට ඕනේ. නූපන්නා වූ කාමච්ඡන්දය කියන එකට. ඊළඟට අපි බලමු මේ කාමච්ඡන්ද කියන පදයාගේ අර්ථය. මේ කාමච්ඡන්ද කියන පදේ අපි අර්ථය බැලුවොත් එහෙම කාමච්ඡන්ද කියන පදේ හැදිලා තියෙන්නේ කාම ඡන්ද කියන පද දෙකකින්. ඒතොර දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ විදිහට පද දෙකක් මේ යොදලා තියෙන්නේ කියලා. දැන් මේ පද විග්‍රහ කරනකොට පින්නද අපිට තවදුරටත් මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය පිළිබඳව තව ශ්‍රද්ධාව වැඩි වෙනවා. කියන්නේ කාම කියලා කියන්නේ මේ අවස්ථාවේදී මෙතනදී රාගයට නමක් කාමයේ ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි වස්තුකාමයේ සහ කිලේශකාමයේ කියලා. වස්තුකාමයේ කියලා කියන්නේ ඇලෙන්නා වූ රූපාදී අරමුණු. ක්ලේශකාමයේ කියලා කියන්නේ රාගයටම නමක්. එතකොට මෙතන මේ ඡන්ද කියලා තව පදයකුත් තියෙනවා. ඡන්ද කියන පදය ත්‍රිපිටක පාළියේ නොඑක් අර්ථවල යෙදෙනවා. ඒ අර්ථ අතුරින් කාර්තයක් තමයි කත්තුක්කාමතා කුසල ඡන්දය කියන එක. කියන්නේ කුසල කිරීමේ කැමැත්ත කියන ගතිය. කුසල හිතේ දෙන්නා වූ ඡන්දය. ඊළඟට ඡන්ද කියන පදේ දෙනවා ඡන්ද චෛතසිකයට. මෙතන ඡන්ද කියලා දෙන්නේ රාගයටමයි. ඒකට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ පද දෙකක් යොදලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ? කාමයේ කියලා කියන්නේ රාගයටම ලෝභයටම නමක්. මෙතන ඡන්දය කියන පදේ යොදලා තියෙන්නේ කාමයටම ලෝභයටමයි. ඒකට මෙතන කාමච්ඡන්ද නීවරණයාගේ තියෙන ප්‍රබලතාවය පැහැදිලි කරලා දෙන්න තමයි භාග්‍යවතුන් වහන්සේ කාමච්ඡන්ද කියලා එකම අර්ථයේ පද දෙකකින් දක්වලා තියෙන්නේ. ඒ නිසානේ කියන්නේ නීවරණ කියන පදයාගේ අර්ථය කුසල ධර්මයන් ධ්‍යාන මාර්ගඵලාදී කුසල ධර්මයන් ඉපදවීමට කුසල ධර්මයන් වැඩිවීමට ආවරණය කරන අර්ථය. මග වළක්වන අර්ථයෙන් අපි නීවරණ කියලා කියනවානේ.
එනිසා මෙන්න මේ අවස්ථාවේ නීවරණවල තියෙන ප්‍රබලත්වය ප්‍රකාශ කරන්නට තමයි භාග්‍යතුන් වහන්සේ කාමෝ නීවරණෝ කියලා කීවෙත් නැහැ, ඡන්தோ නීවරණෝ කියලා කීවෙත් නැහැ. කාමච්ඡන්ද නීවරණ කියලා තමයි දැක්කුවේ. ඒතර භාග්‍යතුන් වහන්සේ මේ පදයක් ගානේ ඒ අර්ථය ගැඹුරෙන් තමන්ගේ ශ්‍රාවකයන්ට අවබෝධ කරවන්න උත්සාහවත් කරවපු ගතිය අපිට මේන් හොඳට පැහැදිලි වෙනවා. මේ තමයි කාමච්ඡන්ද කියන පදයාගේ අර්ථය. අපි දීර්ඝ වශයෙන් නීවරණ පිළිබඳව කතා කරන්න යන මාතෘකාවක් නෙමෙයි මේක. වෙනම අභිධර්ම පාඩම් වලදී නීවරණ පිළිබඳව මේ පින්නතුන් දැනගන්න ලැබෙවි. නීවරණ සම්බන්ධයෙන් නානා විස්තර නානා විවරණ තියෙන විශේෂයෙන් ධම්මසංගණියේ නීවරණ ගොච්ඡකයේ තුල ඊට සම්බන්ධ අට කතාවේදී බොහෝ විස්තර දක්වලා තියෙනවා මේ නීවරණ සම්බන්ධයෙන්. අපි අද බලාපොරොත්තු වෙන්නේ මේ නීවරණ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරන්නට නෙමෙයි, නීවරණ ප්‍රහාණ වර්ගයේ තියෙන මේ සූත්‍රවලට කොහොමද ව්‍යාකරණානුකූලව අභිධර්මානුකූලව අර්ථ ගන්න කියන කාරණේ පැහැදිලි කරගන්නටයි. ඒතර මෙතන මේ කාමච්ඡන්ද කියන පදයෙන් අදහස් කරන්නේ ලෝභසිත අටේ යෙදෙන්නා වූ ලෝභයයි. මේ ලෝභයත් කාමච්ඡන්ද ස්වභාවයෙන් ඇතිවෙන්නා වූ කාම රාගයේ සම්බන්ධයෙන් ඇතිවෙන්නා වූ ලෝභයයි. මෙතන අදහස් කරන්නේ රූප රාග අරූප රාග අදහස් කරන්නේ. මෙතන නීවරණ වන කාමච්ඡන්දය තමයි අපි අදහස් කරන්නේ. ළඟට මේ පින්නතුන බලා ගන්න පුළුවන් ව්‍යාකරණාර්ථය අපි පදෙන් පදේ ව්‍යාකරණ සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අනුප්පන්නෝ වා කාමච්ඡන්தோ නූපන්නා වූ කාමච්ඡන්දය uppajjati උපදීද uppannෝ වා කාමච්ඡන්தோ උපදින්නා වූ කාමච්ඡන්දය භීයෝ භාවය කියලා කියන්නේ නැවත නැවත ඇතිවීම පිණිස. මේ පුල්ලාය කියන්නේ විපුල බවට පැමිණීම. එහෙම නැත්නම් වර්ධනයට පත්වීම පිණිස පවත් සංවත්තති පවති. දැන් භාග්‍යතුන් වහන්සේ කාරණයක් පැහැදිලි කරනවා කාමච්ඡන්දය ඇති වෙන්නටත් ඇතුණු කාමච්ඡන්දේ දියුණු වෙන්නටත් වර්ධනය වෙන්නටත් හේතු වෙන කාරණයක් ගැන. තාම මේ කාරණේ පැහැදිලි කරේ නැහැ. දැන් කතා කරන්න යන්නේ ඊළඟ කාරණේ ගැන. ඒ කාරණේ ගැනයි. එතනින් කියනවා භික්කවේ ඉදං සුභ නිමිත්තං යත. මහණෙනි මේ සුභ නිමිත්ත යම්සේද. මේ සුභ නිමිත්ත තමයි නූපන්නා වූ කාමච්ඡන්දේ ඇති වෙන්නටත් උපන්නා වූ කාමච්ඡන්දේ දියුණු වෙන්නටත් හේතු වෙන්නා වූ කාරණේ. දැන් භාග්‍යතුන් වහන්සේ මෙතනින් මේ දේශනාව අවසන් ඇත්ත වශයෙන්ම. මේ වාක්‍යයෙන් පස්සේ මේ දේශනාව අවසන්. කාරණේ හොඳටම පැහැදිලි. එතකොට සුබ නිමිත්තං කියන පදේ අපි අර්ථ ගනිමු. සුබ නිමිත්තං කියන එක අට කතාවේ ආකාර දෙකකට පැහැදිලි කරනවා. එකක් තමයි ආරම්මණය වශයෙන්. එක් කාරණයක් තමයි මේ රාගයට කරුණු වෙන සුබ ආරම්මණය. රූපයක් වේවා, ශබ්ද ආදී අරමුණක් වේවා, ඒ අරමුණ සුබ වශයෙන් ගැනීම. ඒ අරමුණේ ස්වභාවය මෙතන කතා කරන්නේ. සුභ වූ අරමුණ. ඊළඟට ඒ සුභ අරමුණ හරණ කොටගෙන ඇතිවෙන්නා වූ රාගය. ඒ ලෝභයටත් අපි මෙතන සුභ නිමිත්ත කියලා කතා කරනවා. එතකොට අර්ථ දෙකක් තියෙනවා මේ සුභ නිමිත්ත කියන එකේ. එකක් තමයි සුභ ආරම්මණය කියන එක. ඊළඟට ඒ සුභ අරමුණ නිසාවෙන් අරමුණු කරගෙන ඇතිවෙනා වූ ලෝභය. එහෙම නැත්නම් කාම ඡන්දයටත් අපි මේ අවස්ථාවේ සුභ නිමිත්ත කියලා කතා කරනවා. එතකොට අපි උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම අපිට ආරම්මණය හොඳට පැහැදිලි. යම්කිසි ඉෂ්ට වූ ස්ත්‍රී පුරුෂාදී රූපාරම්මණයක් ලැබුණාට පස්සේ සත්වයාගේ సంతානයේ ඇලීමක් ඇති වෙනවා කියන එක කාමච්ඡන්දයක් ඇති වෙනවා කියන එක ඒක ප්‍රකටයි. ඊළඟට අපි බලමු මොකක්ද මේ මෙතන කතා කරන රාගය කියන එක. රාගය කොහොමද සුභ නිමිත්තක් වෙන්නේ කියන එක. එතකොට රාගයේ තියෙනවා අපි නොඑක් වචන වලින් ප්‍රකාශ කරනවා ආලය, ප්‍රේමය, ස්නේහය, ආදරය කියලා නොඑක් වචන ප්‍රකාශ කරන්නේ. එතකොට මෙන්න මේ ලෝභය විතරක් නෙමෙයි, ඒ ලෝභයේ නොඑක් මට්ටම් වල තියෙනවා යම් ආස්වාදනීය ජනක ස්වභාවයක්. එතකොට මෙන්න මේ ආස්වාදනීය ජනක ස්වභාවය නැවත ලෝභය විසින් අරමුණු කරනවා. ඒ නිසා තමයි සත්වයෝ ඒ ආදරය කියන එකට කැමති වෙන්නේ. ස්නේහයට කැමති වෙන්නේ. ඒ ලෝභයට කැමති වෙන්නේ. නොඑක් අපහසුතා තිබුණත් ඒ අපහසුතා විඳගෙන හරි තමන්ගේ ඒ ස්නේහය සම්පූර්ණ කරන්න. ඒ ලෝභය සම්පූර්ණ කරන්න. තමන්ගේ ප්‍රේමය සම්පූර්ණ කරන්නට නොඑක් දුක් විඳින්නේ ඒ තිබෙන්නා වූ ආස්වාදනීය ගතිය ස්වභාවය නිසා. ස්ත්‍රී පුරුෂයන් වේවා. ඒ ස්ත්‍රීන් පුරුෂයන්ට, පුරුෂයන් ස්ත්‍රීන්ට, වගේම දරුවන් තමන්ගේ දෙමව්පියන්ට, දෙමව්පිය දරුවන්ට තිබෙන්නා වූ ස්නේහය, ආදරය, ප්‍රේමය නිසා නොඑක් අපහසුතා විඳගෙන පවා ඒ අය ඒ ප්‍රේමය තමන්ගේ ආරක්ෂා කරගන්න උත්සාහවත් වෙනවා. එතකොට මේ ප්‍රේමයේ තිබෙනා වූ ආස්වාදනීය, ලෝභයේ තිබෙනා වූ ආස්වාදනීය ගතිය තමයි මෙතන කතා කරන්නේ. මෙන්න මේ රාග නිමිත්ත පිණිස හේතු වෙනවා කියන කාරණය.
ළඟට මේ මෙතනින් මේ සූත්‍රය අවසන් කරනවා. යම්සේ සුබ නිමිත්තක් තියෙනවා නම් මේ සුබ නිමිත්ත තමයි නූපන්නා වූ කාමච්ඡන්දය උපදින්නටත් උපන්නා වූ කාමච්ඡන්දේ වර්ධනය වෙන්නටත් හේතු වෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රය ඇත්තරම මේ දේශනාව මෙන්න මෙතනින් කාරණේ කියලා අවසానයි. අඤ්ඤන්තං ඒක ධම්මං සමුනුපස්සම් කියන වාක්‍යයත් එක්ක අවසන් වෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ නැවතත් ප්‍රකාශයක් කරනවානේ භික්කවේ සුභ නිමිත්තං අයෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නෝ චේව කාමච්ඡන්தோ uppajjati uppannෝ ච කාමච්ඡන්தோ බිහියෝ භවය වේපුල්ලාය සංවත්තති කියලා කතා කරනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ නැවතත් වාක්‍යයක් ප්‍රකාශ කරනවා මහණෙනි මෙන්න මේ සුභ නිමිත්ත නුනුවණින් මෙනෙහි කරන්නහුට නූපන්නා වූ කාමච්ඡන්දේ උපදිනවා උපන්නා වූ කාමච්ඡන්දේ වර්ධනය වීම පිණිස පවතිනවා කියන එක. පින්නතුනේ එකම වාක්‍ය නැවත නැවතත් කියනකොට අපි කියනවා ඒකට දල්හීකරණයක් කියලා. දැඩි බවට පත් කරනවා කියලා. ඒත් භාග්‍යතුන් වහන්සේ එක වතාවක් ප්‍රකාශ කරලා නැවත වතාවක් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි මේ සුභ නිමිත්ත ආරම්මණය සුභ වශයෙන් ගැනීම ආරම්මණයට ඇලීම සුභ ආරම්මණය නුනුවණින් මෙනෙහි කිරීම නිසා නූපන්නා වූ කාමච්ඡන්දේ ඇති වෙනවා උපන්නා වූ කාමච්ඡන්දේ වර්ධනය වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ නැවතත් ප්‍රකාශ කරනවා දැඩි බවට පත් කරලා අවධාරණය කරලා. ඒතකොට මේ අවධාරණය කිරීමෙන් මේ අවවාදයේ දෙපාරක් දුන්නා කියලා කියන්නේ කාමච්ඡන්දේ ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතුවක් තමයි මෙන්න මේ සුභ නිමිත්ත කියන කාරණේ. ඒතකොට භාග්‍යවතුන් වහන්සේ මේන් කරලා තියෙන අවධාරණය දල්හීකරණයෙන් අවධාරණයක් තමයි කරලා තියෙන්නේ. ඒ නිසා අපි මේ ඊළඟ වාක්‍ය කියනකොට බලන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ශිෂ්‍යයන්ට තමන්ගේ ශ්‍රාවකයන්ට මේ දෙපාරක් අවවාද දීමක් තියෙන්නේ. තමන්ගේ ශ්‍රාවකයන් හික්මවන්නට. අම්මලා තාත්තලා කවුරු හරි දරුවෙක් වැරද්දක් කරනකොට එක සැරයක් අවවාද දීලා නවතින්නේ නැහැ. දෙවෙනි වතාවට අවවාද දෙනවා. ඒතරේ දරුවා කල්පනා කරනවා මේ පළවෙනි සැරේ නෙමෙයි මට දෙවෙනි වතාවේ කරපු අවවාදේ මං හික්මෙන්න ඕන කියලා. ඒ වගේ තමයි භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් දිහා බලන්නේ. තමන්ගේ ශ්‍රාවකයෝ දරු පිටසක් ලෙස බලන්නේ. ඒතකොට මේ දරුවන්ට අවවාදයක් දෙනවා වගේ එක වතාවක් නෙමෙයි නැවත නැවතත් මේ තමන්ගේ సంతානය තුළ පහළ වෙන්නා වූ ධ්‍යාන මාර්ගඵලයන්ට නොපැමිණීම පිණිස බාධා කරන්නා වූ නීවරණයන්ගෙන් දුරු කරගන්නට මහණෙනි ඔබලා උත්සාහවත් විය යුතුය කියන කාරණය අවධාරණය කරලා භාග්‍යතුන් වහන්සේ නැවත වතාවක් ඒ වාක්‍යයෙන් ප්‍රකාශ කරනවා. එතකොට අපි දැන් මේ සුබ නිමිත්ත ගැන කතා කළා. ඊළඟට බලමු භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනෝනේ තමන් වහන්සේගේ නුවණින් තමන් වහන්සේ දකින්නේ නැහැයි කියලා වෙනත් කාරණයක්. එතකොට මෙතන සූත්‍රයේ තියෙන පින්නතුනි අඤ්ඤං ඒක ධම්මම්පි න සමනුපස්සාමි කියලානේ තියෙන්නේ. අපි න කියන පදේ සමනුපස්සාමි කියන වාක්‍යයත් එක්ක එකට කරලා තමයි අර්ථ ගන්නට ඕනේ. නාහං කියන එකේ න අහං කියන පද දෙක වෙන් කරලා අහං න සමනුපස්සාමි කියලා තමයි අර්ථ ගන්නෙ. මේ සමනුපස්සාමි කියන එකේ සාමාන්‍ය ව්‍යාකරණ අර්ථ තමයි නොදකිමි කියන එක. ඒතර දැකීම කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ ඇහෙන් දකිනවා කියන එකට. ඇහෙන් දැකීමට වැඩිය තවත් වෙනත් දැකීමක් තියෙනවා. අට කතාවේ විස්තර කරනවා දිට්ඨි සමනුපස්සනා ඥාන සමනුපස්සනා කියලා දෙකක්. දිට්ඨි සමනුපස්සනා කියලා කියන්නේ සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් ගන්නා වූ දකින්නා වූ ස්වභාවය. ළඟට ඥාන සමනුපස්සනා කියලා කියන්නේ නුවණින් යුක්තව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් යථාර්ථය දකින්නා වූ ස්වභාවය. ඒතර භාග්‍යතුන් වහන්සේ දෘෂ්ටිය ප්‍රහාණය කරලා ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දකින්නේ සර්වඥතා ඥාණයෙන්. ඒතකොට අපි මෙතන ආධ්‍යාහාරයෙන් පදයක් යොදා ගන්නවා. අට කතා පාඨයන්ට අනුව අපි මේ පාඨ දාන්නේ අපේ කැමැත්තට නෙමෙයි. ඒතකොට සබ්බඤ්ඤුත ඥානේන කියලා තමයි අපි අර්ථය ගන්නෙ. අහං සබ්බඤ්ඤුත ඥානේන න සමනුපස්සාමි මම මාගේ සර්වඥතා ඥානයෙන් නොදකිමි කියලා තමයි මේ සූත්‍රය අපි අර්ථ ගන්නෙ. ඒ අදහස තමයි භික්කවේ මහණෙනි නූපන්නා වූ කාමච්ඡන්දේ ඉපදීම පිණිසත් උපන්නා වූ කාමච්ඡන්දේ වර්ධනය වීම පිණිසත් බලපාන්නා වූ කාරණා අතුරින් තමන් වහන්සේ සුභ නිමිත්තරන් කාරණයක් තමන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් නොදකිමි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. දේශනා කරලා නැවත වතාවක් අවධාරණය කරනවා දල්හීකරණය කරනවා මහණෙනි නුනුවණින් මෙනෙහි කරන්නහුට නූපන්නා වූ කාමච්ඡන්දේ උපදිනවා උපන්නා වූ කාමච්ඡන්දය නැවත නැවත ඉපදීම වර්ධනය වීම පිණිස පවතිනවා කියන එක. ඊළඟට මේන් නොඑක් ව්‍යාකරණ අර්ථ අපි දක්වලා තියෙනවා. ඒ ව්‍යාකරණ අර්ථ මේ පින්නතුන්ට කාරක කාණ්ඩේ ඉගෙනගත්ත පින්නතුන්ට තේරෙනවා ඇති මේ මානසිකරෝතෝ කියලා තියෙන්නේ ඡට්ටි විභක්තිය ඒ වගේම චතුර්ථ විභක්තිය කියන දෙකේම දෙන්නට පුළුවන්. එතකොට ඡට්ටි විභක්තියේ තියෙනා උ ඡට්ටි අර්ථය ඊළඟට සප්තමී අර්ථය සහ ඊට පස්සේ චතුර්ථී අර්ථය කියන අර්ථ තුනම මෙතන ගන්න පුළුවන්. ව්‍යාකරණ දන්න කාරක පිළිබඳව ඉගෙනගෙන තියෙන මේ පින්නතුන්ට තේරෙනවා ඇති.
දොරන් මේකේ තියෙන අර්ථය බැලුවොත් එහෙම මොකක්ද මේ නුනුවණින් මෙනෙහි කරනවා කියලා කියන්නේ? නුනුවණින් මෙනෙහි කරනවා කියලා මෙතන අදහස් කරේ ඒ රූපාදී ආරම්මණයන් නිට්ටයයි කියලා සලකනවා. ඒ රූපාදී ආරම්මණයන් සැපයි කියලා සලකනවා. ඒ රූපාදී ආරම්මණයන් සුභයි කියලා සලකනවා. ඒ රූපාදී ආරම්මණයන් මමයේ මාගේ ආත්මයයි කියලා සලකනවා. ඉතින් මේ පිළිබඳව විදර්ශනා පාඩම් වලදී මේ පිනදුන්ට නিত্য සුඛ සුභ ආත්ම ස්වභාවයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයන් දීර්ඝ වශයෙන් විස්තර වශයෙන් පැහැදිලි වේවි. අපි දල වශයෙන් මේ සූත්‍රය අර්ථ ගන්නේ දැන් ස්ත්‍රීගේ හෝ පුරුෂයාගේ රූපයක් දැකලා පස්සේ මේ රූපය නිට්ටයයි කියලා සලකනවා. මේ රූපේ සැප පිණිස පවතිනවායි කියලා දන්නවා. ළඟට මේ අසුභ දෙතිස් කුණපයන්ගෙන් හැදිච්ච මේ රූපය සුභයි කියලා සලකනවා. මේ රූපය මමයේ මාගේ වසඟේ පවත්වන්න පුළුවයි කියලා සලකනවා. මේක තමයි නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් සැලකීම කියලා කියන්නේ. ඊතර රූපාදී ආරම්මණය නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් සැලකීම තුලින් නූපන්නා වූ කාමච්ඡන්දේ උපදිනවා. උපන්නා වූ කාමච්ඡන්දේ වර්ධනය වීම පිණිස පවතිනවා කියන කාරණේ භාග්‍යතුන් වහන්සේ පළවෙනි සූත්‍රයෙන් දේශනා කළා. ඊළඟට මේ දේශනාව අවසානයේදී බලන්න හොඳන පින්නතුනි ති සංවත්තති ඉති කියලා පදයක් තියෙනවා. ඒ කියන්නේ සංවත්තති ඉති කියලා. මෙන්න මේ ඉති කියන නිපාතයේ අර්ථ අපි තුනකට ගන්න පුළුවන්. ඒ තමයි ඉති අවෝච භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළසේක. නැත්තම් ඉති මේ සුතං ආනන්ද තෙරුන් වහන්සේ විසින් මෙසේ අසන ලදී. ඉති සුතං අහෝසි ආනන්ද තෙරුන් වහන්සේගේ ඇසීම මෙසේ විය කියලා අර්ථ ගන්න පුළුවන්. මේ ඉති කියන නිපාතයේ අර්ථයත් අපිට මේ විදිහට අර්ථ තුනකට විග්‍රහ කරගන්නට පුළුවන්. මම හිතනවා දැන් මේ පළවෙනි සූත්‍රයේ අර්ථය මේ පින්නතුන්ට පැහැදිලි ඇති ව්‍යාකරණානුකූලව සහ අභිධර්මානුකූලව. එතකොට අපි ඊළඟ 6 වෙනි සූත්‍රයට අපි යමු. 6 වෙනි සූත්‍රයේ තියෙන්නේ මේ නීවරණය කොහොමද දුරු වෙන්නේ කියන කාරණේ. සූත්‍රය මේ පින්නතුන්ට බලා ගන්න පුළුවන් පත්‍රිකාවෙන් හෝ ත්‍රිපිටක පොතකින්. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං පි සමනුපස්සාමි යේන අනුප්පන්නෝ වා කාමච්ඡන්தோ නුප්පජ්ජති uppannෝ වා කාමච්ඡන්தோ පහීයති යතයිදම් භික්කවේ අසුබ නිමිත්තං අසුබ නිමිත්තං භික්කවේ යෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නෝ චේව කාමච්ඡන්தோ නුප්පජ්ජති uppannෝ ච කාමච්ඡන්தோ භීයෝ භව uppannෝ ච කාමච්ඡන්தோ පහීයති කියලා තමයි 6 වෙනි සූත්‍රයේ කතා කරන්නේ. ඒතර මේ සූත්‍රයෙන් කතා කරන්නේ කාමච්ඡන්දය කොහොමද දුරු වෙන්නේ කියන කාරණේ. ඒතර මේ සූත්‍රයේ සරල අදහස තමයි මහණෙනි නූපන්නා වූ කාමච්ඡන්දේ නූපදීම පිණිසත් උපන්නා වූ කාමච්ඡන්දේ ප්‍රහාණය වීම පිණිසත් යම් කාරණයක් යම් ධර්මයක් තියෙනවද? ඒ ධර්ම අතුරින් අසුබ නිමිත්ත හැර මා විසින් සර්වඥතා ඥාණයෙන් අන් කිසිදු ධර්මයක් නොදකිමි. මහණෙනි යම්කිසි පුද්ගලයෙක් මේ අසුබ නිමිත්ත නුවණින් මෙනෙහි කරන කල්හි ඒ නුවණින් මෙනෙහි කරන්නා වූ පුද්ගලයාට නූපන්නා වූ කාමච්ඡන්දය උපදින්නෙත් නැහැ. උපන්නා වූ කාමච්ඡන්දයත් ප්‍රහාණය වෙනවා කියන කාරණය තමයි මේ සූත්‍රයේ සරල අදහස. ඒතර කලින් සූත්‍රයේ විදිහටමයි මේ සූත්‍රයේ පදවලත් අපිට අර්ථ ගන්න තියෙන්නේ. ඒකට මේ සූත්‍රයේ ව්‍යාකරණ අර්ථ කීපයක් අපි පැහැදිලි කරගනිමු ඊළඟ කලින් සූත්‍රයේ නැති. මේ පින්නතර බලා ගන්න පුළුවන් ව්‍යාකරණ අර්ථ පදෙන් පදේ අපි පැහැදිලි කරලා තියෙන හැටි. භික්කවේ මහණෙනි යේන ධම්මේන යම් ධර්මයක් හේතුවෙන් යම් ධර්මයක් කරන කොටගෙන අනුප්පන්නෝ අසමුදාචාර වශයෙන් හෝ අනනුභූතාරම්මන වශයෙන් නූපන්නා වූ කාමච්ඡන්දෝන උපජ්ජති කාමච්ඡන්දේ නූපදීද uppannෝ වා කාමච්ඡන්දෝ උපදින්නා වූ කාමච්ඡන්දයේද පහීයති කියන පදේ අපි ඉස්සරහට පැහැදිලි කරගනිමු. තදංග විස්කම්බන සමුච්ඡේද පටිපස්සද්දී නිස්සරණ වශයෙන් ප්‍රහාණය වනු ලැබෙයිද? භික්කවේ ඉදං අසුබ නිමිත්තං යතා මහණෙනි මේ අසුබ නිමිත්ත අසුබ නිමිත්ත අසුභ රම්මනේ යම්සේද. එහෙම නැත්නම් ඒ සඳහාත් අපි අර්ථ දෙකක් දීලා තියෙනවා. අසුබ නිමිත්ත අරමුණු කරන ප්‍රථම ධානයේ යම්සේද අඤ්ඤං තං ඒක ධම්මම්පි මේ අසුබ නිමිත්තරන් එකදු ධර්මයකදු අහං සබ්බඤ්ඤුත ඥානේන සමනුපස්සාමි මම සර්වඥතා ඥාණයෙන් නොදකිමි. භික්කවේ මහණෙනි අසුබ නිමිත්තං යෝනිසෝ මනසිකරෝතෝ අසුබ නිමිත්ත අනිත්‍ය දුක්ඛ අසුබ අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කරන්නහුට අනුප්පන්නෝ වා කාමච්ඡන්தோ නූපන්නා වූ කාමච්ඡන්දය නූපදී uppannෝ වා කාමච්ඡන්தோ උපදින්නා වූ කාමච්ඡන්දය පහීයති කියලා මෙන්න මේ විදිහට අපිට මේ සූත්‍රයේ අර්ථ ගන්නට පුළුවන්.
දැන් කලින් සූත්‍රයේ නැති පද කීපයකට අපි අවධානය යොමු කරමු. කලින් සූත්‍රයේ තියෙන පද අතුරෙන් මේ නැති පද කීපය තමයි මේ තියෙන විශේෂ පද තමයි කාමච්ඡන්දේ ප්‍රහාණය වෙනවා කියන කාරණේ. ඒතර කාමච්ඡන්දේ ප්‍රහාණය ගැන කතා කරනකොට ප්‍රහාණ වර්ග පහක් තියෙනවා. මෙතන පහියති කියලා කතා කරනවා. එතකොට නූපන්නා වූ කාමච්ඡන්දේ නැවත නූපදීම පිණිසත් උපන්නා වූ කාමච්ඡන්දේ ප්‍රහාණය වීම පිණිසත් පවතිනා වූ කාරණේ පවතිනා වූ ධර්මය. ඒ තමයි අසුබ නිමිත්ත. ඒතර මේ අසුබ නිමිත්තත් අපි ප්‍රධාන වශයෙන් අරමුණු වශයෙන් සහ සිත වශයෙන් චිත්තචෛතසික වශයෙන් බෙදෙනවා. ඒ තමයි අසුබ නිමිත්ත. මොකද්ද මේ අසුබ නිමිත්ත කියලා කියන්නේ? අසුබ නිමිත්ත කියලා කියන්නේ පින්නතුනි අපි භාවනා ක්‍රමවලදී අපි දන්න සමත භාවනාවලදී අසුබ භාවනා ප්‍රධාන වශයෙන් 11ක් දක්වලා තියෙනවානේ. ඒ තමයි උද්ධමාතකාදී වශයෙන් දක්වපු දස අසුභය. ඊළඟට කායගත සතිය වශයෙන් දක්වපු දෙතිස් කුණපේ. මෙන්න මේ කියන දස අසුභය සහ කායගත සති වශයෙන් දක්වපු දෙතිස් කුණපේ කියන මෙන්න මේ ආරම්මණය අසුබ නිමිත්ත කියලා අපි ගන්නවා. ඊළඟට මේ අසුබ ආරම්මණය අරමුණු කරලා ඇති වෙච්ච පහළ වෙච්ච ධානසිත ප්‍රථම ධානසිත ඒ චිත්තුප්පාදයේම සලකනවා. ප්‍රථම ධාන චිත්තුප්පාදයේ චිත්තචෛතසික ධර්මයෝ සලකනවා මෙතන අසුබ නිමිත්ත කියලා. මොකද ඒ අසුබ නිමිත්ත කියලා කියන්නේ නැවත නැවත ඒ අසුබ ධානයේ වැඩිම Tamanට කාමච්ඡන්දේ නූපදීන් පිටස හේතු වෙනවා. ඒතර කොහොමද මේ කාමච්ඡන්දේ දුරු වෙන්නේ? මේ කාමච්ඡන්දේ දුරු වෙන ආකාර පහක් තියෙනවා. ඒතර ප්‍රහාණ යටතේ මේ පින්නතුන්ට දීර්ඝ වශයෙන් ඉගෙන ගන්න පුළුවන් ප්‍රහාණය වීම සම්බන්ධයෙන් අපි මෙතනදී මේ පහියති කියන පදේ අර්ථය පැහැදිලි කරගනිමු. එතකොට උපන්නා වූ නූපන්නා වූ කාමච්ඡන්දේ නූපදීම පිණිසත් උපන්නා වූ කාමච්ඡන්දේ දුරු වීම පිණිසත්. ඒතර යම් කාමච්ඡන්දයක් ඉපදුනාට පස්සේ ඒ කාමච්ඡන්දේ ඒ ධර්මතාවයට අනුවම ඉපදිච්ච ධර්මයක් ඒකාන්තයෙන්ම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ නැවත අනාගතේ උපදින්න තියෙන කාමච්ඡන්දයන් තමයි මේ දුරු කරන්නේ. ඒතකොට අනාගතයේ යම් කාමච්ඡන්දයන් උපදින්න තියෙනවා නම් ඒ කාමච්ඡන්දයන් උපදීමට තිබෙන්නා වූ කාමච්ඡන්දයන් දුරු කිරීම පිණිස හේතු වෙන්නේ මොකක්ද? අසුබ ආරම්මණය නැවත නැවතත් ඒ අසුබ අරමුණගෙන අසුබ වශයෙන් සිත කුසල් සිත් වැඩිම. ඒ තමයි මතු අනාගතයේ උපදින්න තිබෙන්නා වූ කාමච්ඡන්දේ දුරු වීම පිණිස හේතු වෙන්නා වූ කරුණු. දැන් ඉපදිච්ච එකට අපිට කරන්න දෙයක් නැහැ. ඉපදිච්ච එක අනිවාර්යයෙන්ම නිරුද්ධ වෙලා යනවා. අනාගතයේ උපදින්න තියෙන කාමච්ඡන්දයන් ප්‍රහාණය කිරීම තමයි මෙතන කතා කරන්නේ. එතකොට පහියති කියලා කියනකොට මෙතන කතා කරනවා තදංග විස්කම්බන සමුච්ඡේද පටිපස්සද්ද නිස්සරණ වශයෙන් ප්‍රහාණය පහක් ගැන. එතකොට යම්කිසි පුද්ගලයෙක් අසුභ භාවනා වඩනවා. මේ අසුභ භාවනා වැඩිම තුලින් මුලින්ම කාමවචර කුසලිත පහළ වෙනවා. තමන්ගේ හිතේ තියෙන සුභ සංඥාවට පහර වදිනවා. සුභ සංඥාව ටිකින් ටික යටපත් වෙලා යනවා. ඒතර මේ අවස්ථාවේදී අපි කියන්නේ තදංග වශයෙන් කාමච්ඡන්දේ යටපත් වුණා කියලා. ඊළඟට ප්‍රථම ධානය අසුභ ප්‍රථම ධානයේ වැඩපු කෙනෙකුට යම් මේ ධානයේ ස්වභාවය අනුව වශී කිරීමේ ස්වභාවය අනුව යම් කාල පරිච්ඡේදයක් తాවකාලිකව කාමච්ඡන්දේ යටපත් වෙලා තියෙනවා. ඒක අපි කියනවා විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙනවා කියලා. ඒතර මේ කාමච්ඡන්ද නීවරණය සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන්නේ මොන මාර්ගයෙන්ද? සමුච්ඡේද වශයෙන් කාමච්ඡන්දේ ප්‍රහාණය වෙන්නේ මෙතන කාමරාගයෙන් අදහස් කරන්නේ. එතකොට දුරු වෙන්නේ අනාගාමී මාර්ගයෙන්. අනාගාමී මාර්ගයෙන් තමයි කාමච්ඡන්දේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන්නේ. ඊළඟට අපි ඵලසිතේ ප්‍රහාණය වශයෙන් පටිපස්සද්දේ වශයෙන් දක්වලා තියෙන්නේ ඵලසිතේ ප්‍රහාණය. එතකොට මේ ඵලසිත අදාළ වෙන්නේ අනාගාමී ඵලසිතරයි අදාළ වෙන්නේ. ඊළඟට පින්නතුනි නිස්සරණ කියලා කියන්නේ ඇත්තටම නිවනෙන් සිදුවෙනා වූ ප්‍රහාණය ගැන කතා කරන්නේ. මෙතන නිවනෙන් සිදුවෙන ප්‍රහාණය ගැන කතා කරනකොට කියන්නේ අටකතා ටීකාවල දක්වලා තියෙන්නේ නිවන කෙලෙස් ධර්මයන්ගෙන් වියුක්තයි. ඒ නිසා කෙලෙස් ධර්මයන්ගෙන් දුරු වූ නිසා කෙලෙස් ධර්මයන් සමග අසංසට්ඨ වූ නිසා කෙලෙස් ධර්මයන් සමග මිශ්‍ර නොවූ නිසා නිවන ප්‍රහාණයක් වශයෙන් දක්වලා තියෙනවා. ඒ කියන්නේ කෙලෙස් ධර්මයන් කවදාවත් එකතු වෙන්නේ නැහැ. එතකොට නිස්සරණ ප්‍රහාණය කියන එකේ අර්ථය ඇත්තටම නිවන කියන අර්ථයයි. එතකොට අපිට දකින්න තියෙන්නේ ඇත්තටම සත්‍ය වශයෙන් ප්‍රහාණය වීම වශයෙන් ප්‍රකට වෙන්නේ මේ තදංග විස්කම්බන සමුච්ඡේද ප්‍රහාණයන් තමයි. එතකොට මෙතන අදහස් කරන්නේ මෙන්න මේ කාමච්ඡන්දය තදංග වශයෙන් ප්‍රහාණය වෙන්නට, විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙන්නට, සමුච්ඡේදාදී ක්‍රමයෙන් ප්‍රහාණය වීම පිණිස හේතු වෙන්නා වූ කාරණය ප්‍රධාන වශයෙන්ම
ඒ අසුභ ආරම්මණය ඒ වගේම ඒ අසුභ නිමිත්ත නැවත නැවත අසුභ භාවනා වශයෙන් වැඩි වීම කියන කාරණේ. ඒක උදාහරණයක් තියෙනවානේ ඔය අටුවාවේ භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ ගෝල සානාසෙත් එක්ක කැලේට වැඩම කරපු වෙලාවේ ගෝල ස්වාමීන් වහන්සේ කැලේ පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා ඉන්න වෙලාවේ ලොකු ස්වාමීන් වහන්සේ කතා කරනවා. මේ වෙලාවේ තමන්ට අසුභ ආරම්මණයක් ලැබිලා ඒ අසුභ භාවනා වඩා ඉන්නේ. ඒ මොහොතේ තමන් ගුරුවරයා කතා කරන්නට කලින් තමන් අනාගාමී මාර්ගඵලයට පැමිණලා හිටියේ. ගුරුවරයා කතා කරුව නිසා තමන් නැවතත් ගිහිල්ලා ගුරුවරයාට කියනවා මෙන්න ස්වාමීනි හොඳ ආරම්මණයක් තියෙනවා. භාවනා කරන්නට කියලා. තමන් ගුරුවරට එක්ක කරගෙන යනවා. ගුරුවරට එක්ක අරන් ගිහිල්ලා ගුරුවරට ඒ ආරම්මණය පෙන්වලා මේ දෙදෙනාට මාර්ගඵල ධර්ම ලැබීම පිණිස මේ අසුභ ආරම්මණය හේතු උනායි කියලා දක්වලා තියෙනවා. එතකොට අසුභ ආරම්මණය ඒ වගේම අසුභ භාවනාව නැවත නැවත වශයෙන් වැඩිම තදංග විස්කම්බන වශයෙන් ප්‍රහාණය වීම පිණිසත් වගේම ඇත්තටම සමුච්ඡේද ප්‍රහාණය වෙන්නේ මාර්ගසිතෙන්. එතකොට අසුභේ වැඩිම ඒ සමුච්ඡේද ප්‍රහාණය පිණිස උපනිශ්‍රය වීමක් තමයි සිද්ධ වෙන්නේ. මෙන්න මේ කියන ප්‍රහාණයන් පිණිස අසුභයේ වැඩිම අසුභ ආරම්මන වශයෙන් උපකාර වෙනවා. ඒ වගේම නැවත නැවත වැඩිම වශයෙන් ආසවණී කිරීම වශයෙන් ධානයේ වැඩිම වශයෙන්ුත් උපකාර වෙනවා. එතකොට මේ යෝනිසෝ මනසිකරෝතෝ කියලා අපි සඳහන් කරන්නේ මොකක්ද මෙතන? යෝනිසෝ මනසිකරෝතෝ කියලා සඳහන් කරන්නේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අසුභ වශයෙන් සහ අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම තමයි මෙතන නුවණින් මෙනෙහි කිරීම කියලා අදහස් කරන්නේ. අපි නැවතත් ඒ උදාහරණෙම ගත්තොත් ඉෂ්ට වූ, ප්‍රිය වූ කාන්තා රූපයක් හෝ පුරුෂ රූපයක් දැක්කට පස්සේ ඒ රූපය අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. සැප නෙමේ දුක ස්වභාවයකට අයිති. ඒ වගේම දෙතිස් කුණපයන්ගෙන් පිරිච්ච අසුභයක්. ඒ වගේම මමයේ මාගේ කියලා තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක් කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් මනසිකාර කරනවා. මේ මනසිකාරයේ තමන්ට නූපන්නා වූ කාමච්ඡන්දේ නූපදීම පිණිසත් උපන්නා වූ කාමච්ඡන්දේ දුරු වීම පිණිසත් හේතු වෙන්නා වූ කාරණයක් කියන එක තමයි ඊළඟ සූත්‍රයෙන් පැහැදිලි කරන්නට යෙදුනේ. අපි කතා කළානේ මේ කාමච්ඡන්දාදී නීවරණයන් දුරු වෙන උපාය මාර්ග තියෙනවා කියලා. දැන් මේ ප්‍රහාණය කියන පදේ යටතේ අපි පැහැදිලි කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර ප්‍රහාණය කියන පදේ යටතේ බලනකොට අපිට දක්වලා තියෙනවා මේ ක්‍රමෝපායන් 6ක්. මේ පින්නතුන්ට අන්තිමටම බලා ගන්නට පුළුවන් පත්‍රිකාවේ ක්‍රමෝපායන් 6 අට කතාවේ දක්වලා තියෙන ක්‍රමෝපායන් 6 මොනවද කියලා. පළවෙනි එක තමයි වත්පිළිවෙත් කිරීම. වත්පිළිවෙත් කිරීම වශයෙන් සමහර අයට තමන්ගේ කෙලෙස් යටපත් වෙනවා තදංග විස්කම්මන ආදී වශයෙන්. සමහර කෙනෙකුට ධර්ම ඉගෙන ගන්නකොට, තව සමහර කෙනෙකුට දුතංග සමාදන් වෙලා ඒ දුතංග ආරක්ෂා කරනකොට, තව සමහර කෙනෙකුට සමාධි භාවනා වඩනකොට, තව සමහර කෙනෙකුට විදර්ශනා භාවනා වඩනකොට, තවත් කෙනෙකුට නව කර්ම කරනකොට. ඒ නව කර්ම කරනවා කියලා කියන්නේ වික්ෂුන් වහන්සේලාගේ විහාර, ආරාම, උපෝසථාගාර, දන්ශාලා ආදී හදනකොට ඒකේ මූලිකත්වය ගන්නවා. මේ කටයුතු කරනකොට සමහර භික්ෂුන් වහන්සේලාට තමන්ගේ කෙලෙස් ධර්මයන් යටපත් කරගන්නට පුළුවන්. එතකොට මේ පිළිබඳව අද අපිට මේ සියල්ලන් පිළිබඳව කතා කරන්න කාල වේලාවක් නැහැ. අපි කීපයක් පිළිබඳව කතා කරලා බැලුවොත් එහෙම පළවෙනි එක තමයි වත්පිළිවෙත් කිරීම. මේ වත්පිළිවෙත් කිරීම වශයෙන් සමහර කෙනෙකුට නිරන්තරයෙන් වත්පිළිවෙත් ආදී කරනකොට මේ පුද්ගලයාට තමන්ගේට අකුසල ධර්මයන්ට හිතේ එන්න ඉඩක් අවකාශයක් නැහැ. කොට මේ පිළිබඳව දක්වලා තියෙන උදාහරණය මේ පිළිබඳව පේනවා මිලක්කතිස් තෙරුන් වහන්සේ කතාව. මේ පිළිබඳව දන්න වෙති. අපි කෙටියෙන් කතා කරමු. ඒ කතාව තමයි කලින් මෙයා මේ මිලක්කතිස් තෙරුන් වහන්සේ වැද්දෙක්. රෝහණ දේශයේ තමයි හිටියේ. ගාමෙන්ඩ වාල කියන විහාරය අසුරු කරගෙන තිබිච්චේ කැලෑවේ සත්තු මරලා තමයි ජීවත් වුනේ. දවසකට පාස 100ක් ඒ වගේම උල් 100ක් සත්තු මරන්න යොදා ගන්නවා කියලා කියනවා. එච්චරට මේ කාය බලය තිබිච්ච කෙනෙක්. එක දවසක් මුව දෙනක්ව මරලා කට්ට කතාවක තියෙනවා මේ ගැබිනි මුව දෙනක් කියලාම. මේ මුව දෙනක් මරලා එතනම ඒ මස් කාලා කෑවට පස්සේ මෙයාට බොහොම පිපාසයක් ඇති වුණා. බලන තැන වතුර පෙනුන්නේ නැහැ කියනවා. තිබිච්ච ළඟ තිබිච්ච විහාරයට ගියා කියනවා. ගාමින්ද මාල මේ විහාරයට ගිහිල්ලා පැන් කල ඒ කාලේ වතුර පුරවලා තියෙන ලොකු පැන් කලවලට කියන්නේ භික්ෂුන් වහන්සේලා 100 ගණන් ඉන්න තැන්වල අද වගේ ටැප් කරලා තිබුණ නැහැනේ. එතකොට වෙනම තියෙනවා පැන් තියන්න වෙනම ශාලා.
මේ පැන් ශාලාවල පැන් තියලා තියෙනවා. ඒතර මේ පැන් කල 10ක් තිබිලා තියෙනවා. මේ අද වගේ තියෙන පොඩි කල නෙමෙයි විශාල පැන් කල. මේ පැන් කල 10ක් තිබිලා තියෙනවා. මේ පැන් කල 10 දිහා බැලුවම වතුර හිස් වෙලා තියෙන්නේ කියලා ස්වාමීන් වහන්සේලාට චෝදනා කරනවා. මේ විහාරෙ මෙච්චර භික්ෂුන් වහන්සේලා ඉන්නවා. කවුරුත් මේවට වතුර පුරවන්නේ නැද්ද කියලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බලනවා වතුර පිරලා තියෙන්නේ. දකින්නවා මේ පුද්ගලයා මේ ජීවිතය කරපු යම් කර්මයක් නිසා කියන ඔබ ජීවමාන මනුෂ්‍ය ප්‍රේතෙක් වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ ස්වාමීනි මට වතුර තිබහයි කියලා කිව්වට පස්සේ ස්වාමීන් වහන්සේලා තමයි වතුර ටික තමන්ට පොවන්නේ. තමන්ගේ අතට වතුර ටික දානවා මේ වතුර ටික බොනවා. ඉතින් මේ විදිහට අර විශාල පැන් කල 10ම ඉවරුණායි කියනවා. නමුත් තමන්ගේ පිපාසය සංසිඳුන්නේ නැහැ කියනවා. ඉතින් ඊට පස්සේ මෙයාටම අවබෝධ වෙනවා තමන් කරපු අකුසලයේ පිළිබඳව ස්වාමීනි මට පිහිට වෙන්න කියලා කියනවා. ඊට පස්සේ මෙයාට පැවිදි වෙන්න උවමනා වෙනවා. ඉතින් පැවිදි වෙන්න උවමනා වෙලා තමන්ගේ හිටපු ඒ බැඳලා හිටපු සියලු සත්තු ටික නිදහස් කරලා ඇවිල්ලා පැවිදි වෙනවා. එක දවසක් මෙහෙම පැවිද්ද ගත කරනකොට දේවදූත සූත්‍රය අහන්න ලැබෙනවා. දේවදූත සූත්‍රයේ නරකය ගැන කතා කරනවානේ. නරකය ගැන කතා කරනකොට මෙයාට සසර ගැන ලොකු බයක් ඇති වෙනවා. ඊට පස්සේ ස්වාමීනි ඒ පිළිබඳ උපමාවක් උදාහරණයක් පෙන්වන්න පුළුවන්ද කියලා අහනවා. තෙරුන් වහන්සේ මොකද කරන්නේ? සාමණේර හිමිවරුන් ලව්වා අමුදර ගොඩක් ලොකු අමුදර ගොඩක් ගලක් උඩ ගහනවා. ලොකු අමුදර ගොඩක් එකතු කරලා තමන්ගේ 이르දි බලෙන් නිරයෙන් පොඩි අඟුරු කෑල්ලක් අරන් එනවා. පොඩි අඟුරු කෑල්ලක් අරන් ඇවිල්ලා ඒ වෙලාවේ දැම්ම කියලා කියනවා. දැමීමත් සමගම මහා අමුවට තිබිච්ච දර රාශියම ඒ වෙලාවෙම පිච්චිලා ගියා කියලා කියනවා. දැමීමත් සමග මේ සියල්ල පිච්චිලා අළු වෙලා ගියා කියලා කියනවා. ඉතින් පස්සේ මොකද මේ සංසාර ගැන ලොකු බයක් ඇති වෙලා වත්පිළිවෙත් කරනවා. වත්පිළිවෙත් කරලා තමයි තමන් කෙලෙස් යටපත් කරන්නේ. නමුත් මෙන්න මේ වත්පිළිවෙත් කරන අතරේ තමන් ධර්මයේ ඉගෙන ගැනීම අතහැරියේ නැහැ. වත්පිළිවෙත් කිරීම ප්‍රධාන කරගෙන ධර්ම ඉගෙන ගත්තා. ප්‍රධාන වශයෙන් විදර්ශනාව ඉගෙන ගත්තා. තමන්ගේ ගුරු සාන්නාසර කියනවා මං වයස නිසා මට ග්‍රන්ථ ධූරේ පුරන්න බෑ විදර්ශනා ධූරේ මම පුරන්නේ නිසා ස්වාමීනි මට විදර්ශනා ධූරේට උපකාර වෙන්න කියලා තමන් වත්පිළිවෙත් කිරීම මූලික කරගෙන ඒ අතරතුරේදී ලැබෙන වෙලාවට විදර්ශනා භාවනාව ඉගෙන ගන්නවා. විදර්ශනා භාවනාව මනසිකාර කරනවා පුළුවන් විදිහට. නිසා වත්පිළිවෙත් විතරක්ම කරන්නේ නෙමෙයි වත්පිළිවෙත් මූලික කරගෙන තමන් විදර්ශනා භාවනා වැඩිමත් යම් අවස්ථාවල කරනවා. ඉතින් ඒ පිළිබඳව දීඝනිකාය ටීකාවේ අට කතාවේ දක්වලා තියෙන්නේ සක්මන් කරලා ඉවර වෙලා වුණත් සක්මන් කිරීම පිළිබඳව නාම රූප විදර්ශනා කරනවා. එතකොට මේ මිලකතේ තෙරුන් වහන්සේ මොකද කරන්නේ? එක දවසකදී ඒ ගාමෙන්ඩ වාල කියන විහාරේ වත්පිළිවෙත් කරනවා. තව දවසක කතරගමට ගිහිල්ලා ඊළඟ දවසේ වත්පිළිවෙත් කරනවා. ඊළඟ දවසේ සිතුල්පහුවේ වත්පිළිවෙත් කරනවා. එක දවස් කොච්චර වත්පිළිවෙත් කරනවද කියනවනම් ඒ බෝධි ඇමදීම, චෛත්‍ය මළු ඇමදීම, සංඝයාට පැන් තැබීම, අතුපතු ගෑම, දානශාලා අස්පස් කිරීම මේ බොහෝ වත් කරනවා. මේ වත් කරලා නිදිමත එනකොට පිදුරු ටිකක් තෙමලා ඒ පිදුරු ටික ඔළුවේ තියා ගන්නවයි කියලා කියනවා. එක දවසක් මෙන්න මේ විදිහට නිදිමත එනකොට ගාථාවක් ඇහෙනවා. ඒ ගාථාව තමයි ස්වාමීන් වහන්සේලා පොඩි සන්නසලා පාඩම් කරනවා පාන්දර නැගිටලා. අරුණවතී සූත්‍රයේ තියෙන ආරභත, නික්ඛමත, යුඤ්ජත බුද්ධ ශාසනය කියන ගාථාව. මෙන්න මේ ගාථාව අහලා භාග්‍යතුන් වහන්සේ මේ වීරිය වඩන්නට කියලා දේශනා කරලා තියෙන්නේ මම වගේ වීරියවන්ත පුරුෂයන්ට කියලා ශ්‍රද්ධාව ඇති වෙලා මේ අවස්ථාවේදී අනාගාමී මාර්ගඵල අවබෝධයෙන් නිර්වාණ ධාතුව සාක්ෂාත් කළා කියලා කියනවා. පස්සේ කාලයක අරිහත්ත්වේ සාක්ෂාත් කරනවා. ඒ මොහොතේ අනාගාමී ඵලයටපත් වුණා කියලා තමයි අට කතාවේ සඳහන් වෙන්නේ. එතකොට මේ ස්වාමින් වහන්සේ මිලකතිත තෙරුන් වහන්සේ වත්පිළිවෙත් කිරීම වශයෙන් තමයි තමන්ගේ කෙලෙස් ධර්මයන් යටපත් කළේ. ඊළඟ කාරණය තමයි ධර්මයේ ඉගෙනීම වශයෙන්. ඒ පිළිබඳව හොඳම ප්‍රසිද්ධම උදාහරණය තමයි මලියදේව තෙරුන් වහන්සේ. ତොර මේ ධර්මයේ ඉගෙනීම කියලා කියනකොට ඉගෙනීම විතරක් නෙමෙයි ධර්මයේ ඉගෙන ගැනීම, ධර්මයේ සජ්ජායනා කිරීම, ළඟට ධර්මයේ මානසිකාර කිරීම, ළඟට ධර්මයේ අන් අයට ඉගෙනවීම, ධර්මයේ දේශනා කිරීම කියන මේ සියල්ල අදාළ වෙනවා. එතකොට මලියදේව තෙරුන් වහන්සේ තමන්ගේ තුන්වෙනි වස් කාලේ ධර්ම ඉගෙන ගන්න ගිහිල්ලා ධර්ම ඉගෙන ගන්න අතරේ මේ ස්වාමීන් වහන්සේ පින්ඩපාතේ වැඩපු අවස්ථාවකදී එක අම්මා කෙනෙක් පුත්‍ර ස්නේහය ඇති වෙලා තමන්ට නිරන්තරයෙන් පින්ඩපාත වඩින්න කියලා ආරාධනා කළා. ඉතින් මේ ගෙදරට තමයි නිරන්තරයෙන් පින්ඩපාතේ වැඩි.
දුකින් මිදේවා සුවපත් වේවා කියලා තමයි හැමදාම කිව්වේ. ඉතින් ස්වාමින් වහන්සේ වස් අවසානයේ තමන්ගේ තුන්වෙනි වස් අවසානයේදී සියලු කෙලෙසුන් නැස ආරියත්වයේ සාක්ෂාත් කරනවා. ඉතින් මේ ස්වාමින් වහන්සේට කෙලෙස් ධර්මයන් යටපත් වීමට ප්‍රධාන කාරණේ තමන්ගේ ක්‍රමෝපාය වශයෙන් දක්වලා තියෙන්නේ මලේදේව මහරහතන් වහන්සේගේ ධර්මයේ ඉගෙනීම කියන එක. ඒතකොට මේ ධර්මයේ ඉගෙන ගන්න අතරේ අනිවාර්යයෙන් මේ ස්වාමීන් වහන්සේලා විදර්ශනා වැඩිම සහ විදර්ශනා ඉගෙනීම කියන එක අනිවාර්යෙන් තමන්ගේ ජීවිතය තුළ සිද්ධ කරනවා. නමුත් ප්‍රධාන මූලිකත්වයක් දෙලා තියෙන්නේ ධර්මයේ ඉගෙන ගැනීම සඳහා. ඒ වගේම තවත් කාරණයක් තියෙනවා තිස්ස භූති තෙරුන් වහන්සේ කතාව. ඒ තිස්ස භූති තෙරුන් වහන්සේත් වැඩ සිටියේ ඒ විහාරෙමයි. එතකොට තිස්ස භූති තෙරුන් වහන්සේට එක දවසක් පිණ්ඩපාතේ වඩනකොට සුබ ආරම්මණයක් දැකලා සමහර ස්ත්‍රී රූපයක් වෙන්න පුළුවන් සුබ ආරම්මණයක් දැකලා රාගයක් ඇති වෙනවා. ඒතර උන්වහන්සේ කල්පනා කරනවා මෙන්න මේ රාගය මාව අපායට ගෙනියන්න පුළුවන් තරම් හේතු වෙන රාගයක්. මොකද උන්වහන්සේලා බොහෝ ධර්ම දැනුම තියෙන සූත්‍ර විනය අභිධර්මයේ හසල දැනුමක් තිබිච්ච තෙරුන් වහන්සේලා. ඒතර මේ තෙරුන් වහන්සේ එදා හිතන්නේ නැති අපිට දන්නේ නැහැ කොහොමද උන්වහන්සේ මනසිකාර කරේ කියලා. එදා උන්වහන්සේ හිතන්නේ නැති අපේ ප ဋ ාණ පාළියේ තියෙන්නේ රාගං උපනිස්සාය මාතරං ජීවිතා වෝරෝපේති පිතරං ජීවිතා වෝරෝපේති කියලා තියෙනවානේ. ඒතකොට මෙන්න මේ රාගය නිසා රාගයේ උපනිශ්‍රය වෙනවා කුඩා කුඩා වූ රාගයේ උපනිශ්‍රය වෙනවා මවගේ ජීවිතය තොර කරන්න පියාගේ ජීවිතය තොර කරන්නට රහතන් වහන්සේගේ ජීවිතය තොර කරන්නට භාග්‍යතුන් වහන්සේගේ ලේ සොලවන්නට සංඝ භේදය කරන්නට මේ ආනන්තරීය කර්මයන් කරන්නටත් රාගයේ උපනිශ්‍රය වෙනවා කියලා උන්වහන්සේ කල්පනා කරන්න ඇති. අපි දන්නේ නැහැ. ඒ උන්වහන්සේ තිබිච්ච දැනුම ඇනුව ඊට වඩා විශාල වශයෙන් පෘතුල වශයෙන් මෙනෙහි කරන්න ඇති. උන්වහන්සේ කල්පනා කරනවා මේ රාගය මාව අපායට ගෙනියන්න පුළුවන් කියලා කල්පනා කරලා උන්වහන්සේ ආපහු හැරලා එනවා පින්නපාතේ වඩින්නේ නැහැ. විහාරයට ගිහිල්ලා තමන්ගේ තෙරුන් වහන්සේට මහ තෙරුන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි අද දහවල් පන්ති ධර්මයේ ඉගෙනවන වාරයයි රාත්‍රී කාලේ ධර්මයේ ඉගෙනවන වාරයයි උදේ මා වෙනුවෙන් දවල් කාලේ සවස් කාලේ ධර්මයේ ඉගෙනවන වාරයන් දෙක මා වෙනුවෙන් නවත්වන්න. හෙට උදේ මං නැවත මට පුළුවන් වුණොත් නැවත වතාවක් මං මාගේ ධර්මයේ ඉගෙනීම පිණිස මං පැමිණෙනවා. ස්වාමීනි මං ආවේ නැත්නම් එහෙම හෙට උදේට මං ධර්ම ඉගෙන ගන්න ආවේ නැත්නම් හෙට උදේ ඉඳලා නැවතත් ධර්මයේ උගන්වන එක කරන්න මම පිළිබඳව සලකන්න එපයි කියලා කියනවා. කියලා කමඨහං ගන්න ගුරුවරයෙක් ළඟට යනවා. කමඨහං ගන්න ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා අදාළ කමඨහන් ටික ගන්නවා. කමඨහන අරගෙන විශේෂ වන්දනාවක් කරනවා. දැන් වෙනදාට වැඩි අතිරේක වන්දනාවක් කරනවා. ඊට පස්සේ කියනවා තිස්ස භූති ඇයි මේ මට වෙනදාට වැඩි වන්දනා කරන්න කියලා. ස්වාමීනි මේ මගේ ඔබ වහන්සේට කරන අවසාන වන්දනාව අවසාන වැඳීම වෙන්න පුළුවන්. ස්වාමීනි මාර්ගඵල ලැබුණා නම් මං ලබාවි. නැත්නම් මාගේ ජීවිතේ මං දී පරදුරට තියලා මං මාර්ගඵල ලැබීම පිණිස උත්සාහවත් වෙනවා කියලා තෙරුන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ කමඨහන් දෙන මහතෙරුන් වහන්සේ කියනවා ඔබ වැන්න උන්ට ධ්‍යාන මාර්ගඵල කියන ඒවා වැඩි ඈතක නෙමෙයි. ඔබ වැන්න උන්ට ධ්‍යාන මාර්ගඵල කියන ඒවා වැඩි දුරක නෙමෙයි. ඔබ වැන්න උන්ට ධ්‍යාන මාර්ගඵල ඊටාම දුර්ලභ නැහැ. ඊටාම සුලභයි කියලා උද්‍යෝගිමත් කරලා පිටත් කරලා යවනවා. ඉතින් පහුවෙනිදා උදේ වෙන්න කලින් මේ තෙරුන් වහන්සේ අසුභ භාවනාව ප්‍රධාන කොටගෙන තමන් භාවනාව වඩලා විදර්ශනා වඩලා අරියත් මාර්ගඵල අවබෝධයෙන් තමන් සව් කෙලසුන් නැසා අරියත්වේ සාක්ෂාත් කරා කියලා දැක්වෙනවා. පහුවෙනිදා උදේ නැවතත් ධර්ම ඉගෙන ගන්නා ওই වාරයටත් වැඩම කළා කියලා දක්වනවා. ඒතර මේ තිස්ස බුද්ධි තෙරුන් වහන්සේ කෙලස් යටපත් උනේ මොකද්ද ක්‍රමය? උන්වහන්සේ කෙලස් යටපත් වෙච්ච ක්‍රමය තමයි උන්වහන්සේ ධර්ම ඉගෙන ගැනීම. ඒතකොට ධර්මයේ නැවත නැවත ඉගෙන ගැනීම, ධර්මයේ නැවත නැවත සාකච්ඡා කිරීම, ධර්මයේ සජ්ජායනා කිරීම, ධර්මයේ අන් අයට ඉගෙනවීම කියන මෙන්න මේ කාරණේ ඉදිරි උන්වහන්සේ කෙලස් බොහෝ කාලයක් මුළුල්ලේ යටපත් වෙලා තිබුණේ. මේ අතරතුරේදී උන්වහන්සේ භාවනා වැඩිම නොකලා නෙමෙයි. උන්වහන්සේ අතරතුරේදී විදර්ශනාව ඉගෙන ගැනීම, ඒ වගේම විදර්ශනා වැඩිම උන්වහන්සේ කලින් කලට සිද්ධ කළා. එතකොට උන්වහන්සේ එසේ ධර්මයේ ඉගෙනීම මූලික කොටගෙන තමන් කෙලස් ධර්මයන් යටපත් කිරීම තුළින් ඒ කෙලස් ධර්මයන් යටපත් කරලා අසෝ භාවනාවත් විදර්ශනා භාවනාවත් උපකාර කරගෙන උන්වහන්සේ මාර්ගඵල ධර්මයන් සාක්ෂාත් කරලා සියලු කෙලෙසුන් නැසා අරිහත්වේ සාක්ෂාත් කරන්ට යෙදුණා. එතකොට මේ තමයි ධර්ම ඉගෙනීම වශයෙන් කෙලස් ධර්මයන් දුරු වීමේ ක්‍රමය. තව කාරණා හතරක් තියෙනවා. දුතංග සමාදන් වීම, සමාධි භාවනා වැඩිම, විදර්ශනා භාවනා වැඩිම සහ නව කර්ම වශයෙන් කෙලස් ධර්මයන් යටපත් කිරීම කියන කාරණා හතර ඊළඟ දවසේදී අපිට මේ කාරණා සාකච්ඡා කරන්නට පුළුවන්. අද අපි සාකච්ඡා කරමු මේ සූත්‍ර දෙක පිළිබඳව නැවත විග්‍රහ කරගෙන විශ්ලේෂණය කරගනිමු. එතකොට මේ සූත්‍ර පිටකයේ පිළිබඳව අපිට තවත් එක්තරා
එක්තරා පැතිකඩකට අපිට බලන්න පුළුවන්. ඒ තමයි සූත්‍ර දිහා අපිට ආකාර තුනකට බලන්න පුළුවන්. සූත්‍ර දිහා අපිට ආකාර තුනකට බලන්න පුළුවන්. වට්ට වශයෙන් වට්ට දේශනා ඊළඟට විවට්ට දේශනා ඊළඟට වට්ට විවට්ට දේශනා කියලා ආකාර තුනකට අපිට මේ සූත්‍ර දිහා බලන්න පුළුවන්. වට්ට විවට්ට දේශනා කියලා ආකාර තුනකට බලන්න පුළුවන්. ඒතර මොකක්ද මේ වට්ට දේශනා කියලා කියන්නේ? මොනවද මේ විවට්ට දේශනා කියලා කියන්නේ? මොනවද මේ වට්ට විවට්ට දේශනා කියලා කියන්නේ? වට්ට දේශනා කියලා කියන්නේ පිටුන් තියෙන සසර ගැන කතා කරන සූත්‍ර. භාග්‍යතුන් වහන්සේ සසර ඉපදීම පිණිස සසර නැවත නැවත සැරිසැරීම පිණිස හේතු වෙන කරුණු කතා කළා නම් ඒවට කියන්නේ වට්ට දේශනා කියලා. සසරෙන් මිදෙන ආකාරය ගැන කතා කළා නම් කොහොමද සසර දුකින් එතර වෙන්නේ? ජාති ජරා මරණ ආදී දුක් කොහොමද කෙලවර කරන්න කියලා කතා කරා නම් ඒ වගේ සූත්‍ර වලට අපි කියනවා විවට්ට දේශනා කියලා. සසර සැරිසැරීම සසරෙන් මිදීම කියන කරුණු කාරණා දෙකම කතා කළා නම් ඒ සූත්‍ර වලට අපි කියනවා වට්ට විවට්ට දේශනා කියලා. මේ සූත්‍ර වලට අපි කියනවා වට්ට විවට්ට දේශනා කියලා. එතකොට මේ සූත්‍ර 10න් අපි කතා කරපු පළවෙනි සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ කතා කරේ මොකක්ද? සසර සැරිසැරීම සම්බන්ධයෙන්. එතකොට සසර සැරිසැරීම සම්බන්ධයෙන් කතා කරපු මේ පළවෙනි සූත්‍රය අපි අයිති වෙන්නේ වට්ට දේශනා වර්ගයටයි. ඊළඟට 6 වෙනි සූත්‍රය අයිති වෙන්නේ සසරින් මිදීම පිණිස කොහොමද කාමච්ඡන්ද ආදී නීවරණයන් දුරු කරන්නේ කියලා කතා කළේ. ඒවට අපි කියනවා විවට්ට දේශනා කියලා. එතකොට මෙන්න මේ නීවරණ ප්‍රහාණ වර්ගයේ තියෙන සූත්‍ර 10න් පළවෙනි සූත්‍ර 5 වට්ට දේශනා වශයෙන් දෙවෙනි ඊළඟ සූත්‍ර 5 විවට්ට දේශනා වශයෙන් අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. එතකොට සූත්‍රයක් කියනකොට අපිට තවත් පැතිකඩකින් බලන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයෙන් දේශනා කළේ සසර සැරිසරණ ආකාරය, ඒ කියන්නේ ආදීනමේ පෙන්වීම සූත්‍රයක්ද, ඊළඟ සසරෙන් මිදීමේ නිස්සරණය වීමේ ස්වභාවය පෙන්වීමේ සූත්‍රයක්ද කියලා අපි බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සසර දුකත් සසරින් මිදීමේ කියන මේ කරුණු දෙකම පෙන්වපු සූත්‍රයක්ද කියලා අපිට බලන්නට පුළුවන්. මෙයත් අපි සූත්‍ර දිහා බලන එක්තරා පැතිකඩක්. ඉදිරියට අපිට පුළුවන් නෙත්ති ණය ක්‍රම අනුවත් කොහොමද අපි මේ සූත්‍ර පිළිබඳව විග්‍රහ කරගන්නේ බලන්නේ කොහොමද කියලා අපිට ඉස්සරහට පැහැදිලි කරගන්නට පුළුවන්. අද දිනේදී අපි සාකච්ඡා කරන්නට යෙදුනේ නීවරණ ප්‍රහාණ වර්ගයේ තියෙන කාමච්ඡන්දේ සම්බන්ධයෙන් කොහොමද කාමච්ඡන්දේ ඇති වෙන්නේ, කාමච්ඡන්දේ දුරු වෙන්න හේතු වෙන කාරණේ මොකක්ද කියන එක අපි ව්‍යාකරණානුකූලව සහ අභිධර්මානුකූලව පැහැදිලි කරගන්නට යෙදුනා. ඊළඟට නීවරණ ධර්මයන් යටපත් වීම පිණිස කෙලෙස් ධර්මයන් දුරු කිරීම පිණිස හේතු වන්නා ක්‍රමෝපායන් 6 අතරින් මේ පළවෙනි ක්‍රම දෙකවත් පිළිවෙත් කිරීම ධර්මයේ ගෙනීම කියන කරුණු දෙක අපි සාකච්ඡා කළා. ඊළඟට සූත්‍රයන් සම්බන්ධයෙන් වට්ට දේශනා, විවට්ට දේශනා, වට්ට විවට්ට දේශනා වශයෙන් අපි කොහොමද විශ්ලේෂණය කරන්න කියන කාරණේ අපි පැහැදිලි කරගන්න යෙදුනා. මේ පින්නතුන්ට මේ සම්බන්ධයෙන් යම් ගැටලු තිබෙනවා නම් විමසන්න අවස්ථාව. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේලා තුන්දෙනාගේ මේ ධර්මය අනුවම ඇත්තම ස්වාමීන් වහන්සේලාට ප්‍රථමයෙන්ම මම නිවන අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ දැන් අපි මේ කාමච්ඡන්ද මේ හරිනේ අපේ ඇස ආයතන වලින් අපිට අරමුණු ගත්තාම ස්වාමීන් වහන්සේ දැන් අපි චිත්ත වීති දිහා බැලුවම දැන් භවාංගයේ ඉතින් භවාංග චලන වලට ඇවිල්ලා ඊට පස්සේ මේ සම්පටිච්ඡන කියන තැනට එනකම් සාමාන්‍යයෙන් අපේ ඒක කර්ම වශයෙන් සිතේ බලපානවාද එතනින් පස්සේ අපි සම්තීර්ණ කියන එකෙන් පස්සේද අපිට මේ අපි නිශ්චය කරනවනේ අරමුණ හොඳ හරි නරක හරි කියලා එතනින් පස්සේ වොත්තමන කියන තැනින් පස්සේද ස්වාමීන් වහන්සේ අපිට යෝනිසමනසකාරයෙන් හිටියොත් එතනින් අරමුණ කඩා ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් එතනින් එහාට මේ අපි ජවන් සිත් වලට ගියාමද අපිට අකුසලේ හරියටම ස්ථිර වෙන්නේ කියන එක ස්වාමීන් වහන්සේ දැනගන්න ඕනේ. තෙරුවන් සරණයි. අපි දැන් උදාහරණයක් වශයෙන් රූපයක් දකින්න හිතමුකෝ. එහෙම නැත්නම් අපි රූපයක් පිළිබඳව මෙනෙහි කරන හිතමුකෝ. ඔන්න අපිට ඉෂ්ට ආරම්මණයක් ලැබුණා. ඒ ඉෂ්ට ආරම්මණය ලැබුණ වෙලාවේ චක්කු විඤ්ඤාණ සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන කියන මෙන්න මේ සිත් ටික ගිහිල්ලා ජවන සිත් පහළ වෙනවනේ.
ඒතර කර්ම රැස් වෙන්නේ ඇත්තටම මේ ජවනසිත පහළ වෙන අවස්ථාවේදී. එතකොට මේ ජවනසිත අකුසල් සිතක් වෙන්නටත් පුළුවන්. ඒ ජවනසිත කුසල් සිතක් වෙන්නටත් පුළුවන්. එතකොට ඒ ජවනසිත කුසල අකුසල් වීම පිණිස බොහෝ බලපාන හේතුව තමයි තමන් විසින් නැවත නැවත කුසල ධර්මයන් වැඩි වීම කියන කාරණය. ඒ කියන්නේ තමන් මේ ජීවිතයේ නේද ආසන්න කාලයේදී කුසල ධර්මයන් නැවත නැවත යෙදিলা තියෙනවා නම් එහි උපනිශ්‍රේ ලබනවා. අපි ආසේවනීය කියලාත් කියන්නේ. ඒතර ආසේවනයේ සහ නැවත නැවත උපනිශ්‍රේ ලැබීම තුලින් නැවතත් අර රූපාරම්මණය හමුවේදී කුසල් සිත් පහළ වීමේ සම්භාවිතාවය වැඩි. එතකොට රූපයක් දැකලා ඒ මොහොතේ ධානය සිතක් පහළ වෙනවා කියලා එකක් වෙන්නේ නැහැ. ඒතකොට ධානය සිත් පහළ වෙන්නේ මනෝද්වාරිකවනේ. එතකොට මෙතන කුසල අකුසල සහ ධානය සිත් තමයි කර්ම වශයෙන් පහළ වෙන්නා වූ සිත් වශයෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ යෝනිසෝ මනසිකාරයේ පහළ වෙනවා කියලා කතා කරන්නෙම මේ කුසල සිතේ පහළ වෙන්නා වූ කුසල සිතේදී මේ රූපාදී ආරම්මණයන් සත්පුද්ගල ආත්ම වශයෙන් ගන්නෙ නැතිව අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් ගැනීම තමයි මෙතන අදහස් කරන්නේ. එතකොට සම්පටිච්ඡන ආදීකදී මේ කර්ම රැස්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා විපාක සිත්නේ. ඒතර කර්ම රැස්වීම පටන් ගන්නෙම ජවන සිත් පහළ වෙන තැන ඉඳලා. ඒතර ජවන සිත් වලින් තමයි කර්ම රැස්වීම සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි කළ යුතු දේ තමයි නැවත නැවත කුසල ධර්මයන් වැඩි වීම. ඒ කුසල ධර්මයන් උපනිශ්‍රය ලැබලා අපට ඒ කුසල ධර්මයන් උපනිශ්‍රය නිසාම ඊළඟ අවස්ථාවේදී රූපාරම්මණයක් ලැබෙනකොටම අපිට හිතේ පහළ වෙනවා මේ රූපේ අසුභයි කියන අදහස අපිට එනවා. මුලින් අපි හුරු කරන්නට ඕනේ. මුලින්ම කුසල සහ අකුසල අතර යම් දෝලණය වීමක් තියෙනවා. කුසල් පහළ වෙනවා අකුසල් පහළ වෙනවා. ඔහොම පහළ වෙලා අපි හොඳට හිත හුරු කරාට පස්සේ අරමුණ දකිනකොටම අපිට මේ අරමුණ නම් අසුභාරම්මණයක් කියලා හිතනවා. දැන් අර මේ මහාතිස්ස තෙරුන් වහන්සේ කතාව තියෙන්නේ කාන්තාව hina වෙනවා. ඒ වෙලාවේ කවුද ගියේ කියලා දැක්කට පස්සේ කාන්තාවක් නම් ගියේ නෑ ඇටසකිල්ලක් නම් ගියා කියලා කියන්නේ. ඒ හේතුනේ උන්වහන්සේ නැවත නැවත අට්ටික සංඥා වැඩි වීම නිසා. ඒ නිසා අපිට කරන්න තියෙන එකම දේ තමයි නැවත නැවත කුසල ධර්මයන් වැඩි වීම, නැවත නැවත හිත හුරු පුරුදු කිරීම. ඉතින් ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ජවන් වලට ඉස්සෙල්ලා අතන අපි සම්තියේ වත්තකලින් මේ කියන තැනින් තමයි හොඳට සිහියෙන් නුවණින් ඉඳලා බලන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඔව් අපිට ඇත්තටම මේ ඒ කියන්නේ වත්තපන හිතේදී අපිට කරන්න පුළුවන් කියලා දෙයක් නැහැ ඇත්තටම. ඒක ක්‍රියාසිටනේ වත්තපන හිතත්. එතකොට අපිට ඇත්තටම කරන්න පුළුවන් කියලා තියෙන්නේ අපේ ශක්තිය ජවය යොදවනවා කියලා කියන්නේ අපි ජවනේදීනේ. එතකොට අපි නැවත නැවත කුසල් සිත් වැඩි වීම කියලා කියන්නේ නැවත නැවත ඒ කුසල ජවනයන් පහළ කරන්න උත්සාහවත් වෙනවානේ. එතකොට අපිට කරන්න පුළුවන් වෙන්නේ මේ නැවත නැවත කුසල්ලිත් වඩලා ඒ අකුසල ස්ට්‍රීම් එක අනිත් පැත්තට හරවන්න එක තමයි කරන්න පුළුවන් වෙන්නේ. ඒතර වොත්තපන හිත කියන එකේදී අපිට කරන්න පුළුවන් කියලා දෙයක් පේන්නේ නැහැ. මෙහෙම ගාතාවක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ කියලා. එතකොට වහන්සේගේ දේශනාවෙන් මට නිකන් හැඟීමක් ආවා මේ ඒ අරමුණත් සුභ අරමුණත් වෙන්න පුළුවන් වගේ එකක් ඇහුණා. එතකොට මේ දෙක කොහොමද අපි සසඳ ගන්නෙ? දැන් කෙනෙක් ඒ තමන්ගේ කෙලෙස් අනුව දෙයක් සුභ කියලා රාගෙන් ගන්නවද? එහෙම නැත්නම් සුභ අරමුණ කියලා එකකුත් තියෙනවා කියලා ගන්න පුළුවන් ස්වාමීන්. මේ පිළිබඳව ආරම්මන කාණ්ඩයේදී පැහැදිලි කරાવી නම් මම කෙටියෙන් විස්තරයක් කරන්නම්. එතකොට අරමුණ ඉෂ්ට අනිෂ්ට වශයෙන් ගැනීම සම්බන්ධයෙන් කරුණු කාරණා කීපයක් අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඒ තමයි ආරම්මණයාගේම තියෙනවා ඉෂ්ට ගතියක් අනිෂ්ට ගතියක් කියලා දෙයක්. උදාහරණයක් ගත්තොත් එහෙම අවුරුදු 16ක 20ක හොඳ පැහැපත් වූ කාන්තා ආරම්මණයක් කියලා කියන්නේම ඉෂ්ට ආරම්මණයක්. ඒ බඳු වයසක ඉන්න පුරුෂයෙක්ගේ ආරම්මණයක් කියලා කියන්නේ කාන්තාවකට ඉෂ්ට ආරම්මණයක්. එතකොට ආරම්මණයේ හුදෙක්ම ආරම්මණයේ ගති ස්වභාවයක් තියෙනවා ඉෂ්ට ගතිය කියන එක. ඒතර මේ ඉෂ්ට අනිෂ්ට ස්වභාවය පැහැදිලි කිරීම පිළිබඳව අට කතාව විස්තර කරන්නේ චක්‍රවර්ති රජතුමාගේ කාලය සම්බන්ධයෙන්. ඒවා ඉස්සරහට විස්තර කරાવી. එතකොට මෙන්න මේ ඉෂ්ට අනිෂ්ට භාවයේ පිළිබඳව කතා කරනකොට පළවෙනි එක තමයි ඒ ආරම්මණයේ සතුවම තියෙනවා ඉෂ්ට ගතියක් අනිෂ්ට ගතියක් කියලා එකක්. දැන් මීපැණි ගත්තොත් එහෙනම් මීපැණි වල තියෙන්නේ ඉෂ්ට ස්වභාවයමයි.
එතකොට මේ මීපැණි වල ගතිය තමයි ඉෂ්ට රසයක් ගෙන දීමේ ගතිය. එතකොට ආරම්මණය සතුවම තියෙනවා ඉෂ්ට ස්වභාවයක් අනිෂ්ට ස්වභාවයක් කියලා දෙකක්. ඒක තමයි පළවෙනි බෙදීම. ඊළඟ බෙදීම තමයි ඒ සත්වයා අනුව ඉෂ්ට අනිෂ්ට භාවයේ තීරණය වෙනවා. ඒ වගේම සත්වයාගේ ස්ත්‍රී පුරුෂ භාවයේ අනුව ඉෂ්ට අනිෂ්ට භාවයේ තීරණය වෙනවා. ඒක තමයි රේණුකානේ ස්වාමීන් වහන්සේ දක්වලා තියෙන්නේ ණයාට හැපින්න ඉෂ්ට ආරම්මණයක්. නමුත් හැපින්න ගෙම්බට අනිෂ්ට ආරම්මණයක්. ඒතකොට සත්වයා අනුව සත්වයාගේ වර්ගය අනුව ඉෂ්ට අනිෂ්ට භේදය තීරණය කරනවා. ඒ වගේම සත්වයාගේ ලිංග භේදය අනුව ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඉෂ්ට අනිෂ්ට භාවය තීරණය කරනවා. ඊළඟට ద్వාරය අනුවත් ඉෂ්ට අනිෂ්ට භාවය තීරණය කරනවා. දැන් අපි ගත්තොත් එහෙම හොඳම උදාහරණේ දූරියන්. දූරියන් ගත්තොත් එහෙම දූරියන් කියලා කියන්නේ කනකොට හරිම රහ කෑමක්. නමුත් සුවඳ ඒක සුවඳ නෙමෙයි ගොඩාක් අයට ගඳයි ඒක. සමහරවල් සුවඳයි කියලා කියනවා නමුත් ගඳයි ඒක. එතකොට එකම දේ ద్వාරය අනුව ඒ ආරම්මණයේ ద్వාරය අනුව ආරම්මන ඉෂ්ට අනිෂ්ට ස්වභාවයේ තීරණය වෙනවා. තවත් කාරණයක් තමයි ආරම්මන ඉෂ්ට අනිෂ්ට ස්වභාවයේ තීරණය වෙනවා කාලය, දේශගුණය, රට මතත් තීරණය වෙනවා. දැන් රස්නේ කාලයකදී අපි කැමති සීතල දේශගුණයක ඉන්න. සීතල වතුර ටිකක් බොන්න කැමති. සීතල කාලේ අපි කැමති රස්නේ වතුර ටිකක් බොන්න. එතකොට මේ දේශගුණය මත, දේශය මත, කාලය මතත් ඉෂ්ට අනිෂ්ට භාවයේ තීරණය වෙනවා. වගේම පුද්ගලයාගේ ආද්‍යාශය මතත් ඉෂ්ට අනිෂ්ට භාවයේ තීරණය වෙනවා. රහතන් වහන්සේට පුළුවන්නේ ඉෂ්ට අරමුණකදී වුණත් උන්වහන්සේට අනිෂ්ට විදිහට දකින්න පුළුවන්. අනිෂ්ට ආරම්මණයක් වුණත් ඉෂ්ට විදිහට දකින්නට පුළුවන්. එතකොට පුද්ගලයාගේ ආධ්‍යාශය මතත් මෙන්න මේ ඉෂ්ට අනිෂ්ට භාවය කියන එක තීරණය වෙනවා. දැන් පැහැදිලි ඇති ඉෂ්ට අනිෂ්ට භාවයේ අරමුණු සතුව තියෙනවා පැහැදිලි බෙදන්න පුළුවන් ඉෂ්ට අනිෂ්ට භාවයක්. ඊළඟට සත්වයන් අනුව සත්වයන් වර්ග වීම අනුව ස්ත්‍රී පුරුෂ භාවය මත ආරම්මණයන් ගන්නා වූ ద్వාරයන් මත කාලය, දේශය, දේශගුණය මතත් මේ ඉෂ්ට අනිෂ්ට භාවයන් කියන එක වර්ගීකරණය වෙනවා. ඉතින් ඕක තමයි දැනට අපි ඉෂ්ට අනිෂ්ට භාවය සම්බන්ධයෙන් දන්නා වූ පැහැදිලි කිරීම. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ බුදුහාමුදුරෝ දේශනා කරපු මේ සංකප්ප රාගෝ පුරුෂස්ස සක්කාමෝ කියන එක කොහොමද? ඒ ගාථාවේ මෑණියෝ අට කතාව නම් බලන්න ඕනේ මොකද්ද මෙතන අර්ථය දීලා තියෙන්නේ කියලා. මෙහෙම ස්වාමීන් වහන්සේ දැන් අපේ ආරමුණු දිහා දැන් ඇත්ත ස්වභාවය අපි දර්ශනා කරනකොට අපි මේ අසුභයි දුකයි එහෙම කියලානේ එහෙම ඒවනේ ඇත්ත අරමුණු වල ඒ කියන්නේ අපි එහෙම දර්ශනා කරන්නේ. ඉතින් එහෙම ඒක ඇත්තක් නම් එතකොට අපි කොහොමද කියන්නේ අරමුණු වල ඉනේ ඒකෙම මේ සැප වෙන දෙයක් තියනවා කියලා කොහොමද අපි කියන්නේ කියන එක මට තාම තේරෙන්නේ නැහැ. හරි. ඒක තමයි දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අපි දේශනාවන් නොඑක් විදිහට විග්‍රහ කරනවානේ. එතකොට ආස්වාදයේ ආධිනවේ නිස්සරණය කියලා අපිට සූත්‍රයන් දිහා බලන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ රූපය ගත්තොත් එහෙම රූපයගේ ඉෂ්ට ස්වභාවය තමයි මේ රූපයගේ තියෙන ආස්වාද ගතිය. නමුත් ඒ ඉෂ්ට ගතියක් පෙන්වලා දුන්නට හරියට රේණුකාන් නායක ස්වාමීන් වහන්සේ උදාහරණයක් දක්වන්නේ විස මිශ්‍ර වෙච්ච කේක් එකක් වගේ. ඒ කේක් එක දිහා බලනකොට කේක් එක කනකොට හරිම රසයි. නමුත් කෑවට පස්සේ බොහෝ දුක් ගෙන දෙනවා. නමුත් මෙන්න මේ රූපාරම්මණය තුල සැප ගෙන දෙන ගතියක් තියෙනවා. ඒ කියන්නේ සෝමනස්ස වේදනාව ඇති කරන ගතියක් තියෙනවා. සුඛයයි කියලා කියන මේ කායික සුඛේ මානසික සුඛය කියලා අපි කියන සුඛ වේදනාව ඇති කරන ගතියක් තියෙනවා. ඒ නිසා තමයි අපි ඒක ඉෂ්ටයි කියලා කියන්නේ. නමුත් ඒ සුඛ වේදනාවට ආස්වාදයට වැඩිය 100,000 ගුණයකින් වැඩි වෙච්ච ආදීනවයක් ගෙන දෙනවා. ඒ නිසාම තමයි මේ අපි දුකයි කියලා කියන්නේ. සත්‍ය වශයෙන් ආරම්මණය තුල තියෙනවා ඒ ආරම්මණයන් තුල තියෙනවා සැපගෙන දෙන ගතියක්. ඒ නිසා තමයි සත්‍යයන් මේකට ඇලෙන්නේ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේගේ අපි කතා කරනවා ඉස්සරහට ඔය සූත්‍ර දේශනාවන් තියෙනවා. ඒ නෙත්ති ණය ක්‍රමයට අනුව ආස්වාද ආදීනව නිස්සරණ ආදී වශයෙන් සූත්‍ර විස්තර කරන පැහැදිලි කිරීමක්. ඒතර භාග්‍යතුන් වහන්සේ මේ රූපාදී ආරම්මණයන්ගේ ඉෂ්ට ස්වභාවය වශයෙන් පැහැදිලි කරලා දීලා තියෙන්නේ ඒ රූපාදී ආරම්මණයන් කායික සැප පිණිස මානසික සුඛ වේදනාව පිණිස සෝමනස්සේ පිණිස හේතු වෙනවා. ඒ නිසා තමයි ඒක සැපයි කියලා දක්වලා තියෙන්නේ. ඒ ආරම්මණයන්ගේ තියෙනවා හිත සතුටු කරන ගතියක්. ඒ ඉෂ්ට රූපාදී ආරම්මණයන්ගේ තියෙනවා කාන්ත ආරම්මණයක් හෝ පුරුෂ ආරම්මණයක් හෝ වේවා. තමන්ගේ සිත පිනායන ගතියක්.
සෝමනස්සේ ඇති කරන ගති ස්වභාවයක් තියෙනවා. ඒ නිසා තමයි ඒක ඉෂ්ටයි කියලා කියන්නේ. ඒ ඇත්තට මේ ධර්මයේ සතු ස්වභාවයක්. ඒ ධර්මයේ සතු තිබෙන ආරම්මණයේ ගති ස්වභාවයක්. නමුත් ඒ ආරම්මණය උදෙක්ම ඇති වෙමින් නැති වෙමින් පවතින ධර්මතාවයක්. ඒ නිසා තමයි ඒක අනිත්‍යයි කියලා කියන්නේ. ඒතකොට මේ ආරම්මණය තුල මේ ඉෂ්ට ස්වභාවයේ සැපගෙන දෙන ගති ස්වභාවයක් තියෙනවා. ඒ තමයි බොහොම සුළුයි. නමුත් ඊට වැඩිය ආදීනවයක් තියෙන නිසා තමයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කියන්නේ. එතකොට අපි මේ ආස්වාදයට රැවටෙන්නේ නැතුව මේ ආදීනවය වටහා ගන්න තමයි උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට භාග්‍යතුන් වහන්සේ එක් දේශනා විලාසයක් තමයි මෙන්න මේ අපි ආස්වාදයේ මනාව අවබෝධ කරගෙන ඊළඟට ඒ ආදීනවේ මෙනෙහි කරලා සසර දුකින් මිදීම කියන මේ නිස්සරණේ සාක්ෂාත් කිරීම පිණිස උත්සාහවත් වෙන්න ඕන කියන එක. මෑණියෝ කියන කාරණේ හරි සත්‍ය වශයෙන් බැලුවට පස්සේ මේක අසුබ ගොඩක් තමයි. නමුත් ඒ අසුබ ගොඩ සුබ වශයෙන් පෙන්නන ගතියක් තියෙනවා මේ ආරම්භණයන් තුල. ඒ අසුබ වශයෙන් පෙන්නන ගතියක් තියෙනවා. සත්වයා සංඥා වශයෙන් ගන්නවා, ditthi වශයෙන් ගන්නවා, චිත්ත විපල්ලාස වශයෙන් අරගෙන ඒ අරමුණ වැරදි ලෙස පෙන්වන ගතියක් තියෙනවා. ඉතින් මේ ගති ස්වභාවයේ ආරම්භණයේ සතුට යම් ගති ස්වභාවයක් තියෙනවා. ඒ වගේම චිත්තචෛසිකයාගේ තියෙනවා යම් මුලා කරන ගතියක්. ඉතින් මෙන්න මේ දෙකම එකතු වෙලා තමයි සත්වයා මුලා කිරීම කියන එක सिद्ध කරන්නේ. මම හිතන්නේ පැහැදිලිද? මොකක්ද සාමාන්‍යයෙන් තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. යෝනිසෝ මනසිකාරයෙන් අපි ඉන්න හදනකොට අපිට කරන්න තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ විදියට බලන එක ස්වාමීන් වහන්සේ. ඒකේ දැන් බලන්නත් ඒක පුද්ගලානුවර්තන ඒ කියන්නේ හතරම බලන්න ඕනද සාමාන්‍යයෙන් අනිත්‍ය වගේ වැඩෙනකොට ඒක හතරම බලන්න ඕනද ස්වාමීන් ඒක පුද්ගලානුවර්තන එකක් වගේ වැඩෙන එකක්ද පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන්. ඒක පුද්ගලයා කරන භාවනාව මතත් පුද්ගලයාගේ ආධ්‍යාශය මතත් තීරණය වෙන කාරණයක්. එතකොට යම් කිසි කෙනෙක් උදෙක්ම අසුභ භාවනාවම වඩනවා නම් ඒ වෙලාවේ එයාගේ යෝනිසෝ මනසිකාරය පහළ වෙන්නේ අසුභ වශයෙන්. එතකොට ඇත්තරම අපි හතරම වඩන්නට ඕනේ. හතරම වඩන්නේ නැතුව අපිට මේ විපල්ලාස දුරු කරගන්නට බෑ. ඒ නිසා අපි හතරම වඩන්නට ඕනේ. නමුත් අපි පළවෙනි අවස්ථාවේ යම් එකට මූලිකත්වයක් දෙන්නට ඕනේ. ඒක චරිතය මත තීරණය වෙන්න පුළුවන්. සමහර රාග චරිතයක් නම් ඒ රාග චරිතය අසුභ භාවනාවට තමයි වැඩිපුර මහන්සි වෙන්නට ඕනේ. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන එකත් චරිතano විස්තර කරලා තියෙනවා මෑණියෝ මේ නෙත්ති නායක්‍රමවලදී අපි ඉස්සරහට ඒක පැහැදිලි කරනවා. මට ඔක්කොම මතක නැහැ. එතකොට ditthi චරිත, තණ්හා චරිත, රාග චරිත ආදී වශයෙන් පැහැදිලි කරනවා. එතකොට අපි රාග චරිතයක් ගත්තොත් මේ ඉස්සෙල්ලා අසුභය තමයි වඩන්නට ඕනේ. ඊපස්සේ යම් කිසි කෙනෙක් සත්පුද්ගල ආත්ම වශයෙන් දෘෂ්ටි වශයෙන් ගන්නවා නම් එයා වැඩිපුර වඩන්නට ඕනේ අනිත්‍ය භාවනාවෙන් පටන් ගන්නට ඕනේ. ඉතින් අනාත්මේ ඵල එකපාරටම තේරුම් ගන්න අමාරු නිසා අපි ඉස්සෙල්ලා එකක් තෝරගන්නට ඕනේ. අසුභ අනිත්‍ය ආදී එකක් තෝරගෙන වඩුවට පස්සේ ඊළඟට අපිට විදර්ශනාව කොහොමද ඉදිරියට වඩ아가න යනකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන මේ හතරටම අපි අවධානය දෙනවා. ඇත්තටම අසුභය ගොඩක් පැහැදිලි වෙන්නේම සමත භාවනාව තුළින්. විදර්ශනාවෙන් අර කලින් මෑණියෝ කියපු කාරණාට සම්බන්ධයි. අපි අසුභය කියන එක පරියාය වශයෙන් තමයි විදර්ශනාවට ගන්නෙ. සත්‍ය වශයෙන් අපි විදර්ශනාවට ගන්නෙ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය තමයි. ඒතකොට මේ හතරම එකට වැඩිම අනිවාර්ය කියලා කාරණයක් නැහැ. Tamanට මුලින්ම Tamanට ගැළපෙන එකක් ආද්‍යාශය වශයෙන් අරගෙන Tamanට චරිතානුකූලව තෝරගෙන ඊළඟට විදර්ශනාව දියුණු වෙනකොට අපිට මේ හතරම අපිට වරින් වර මාරුම් මාරුට වඩන්නට පුළුවන්. බොහොම පිං ස්වාමීන් වහන්සේ දෙවියන් සරණයි. දෙවියන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් කාමච්ඡන්දයම ওই ධර්මයේ සඳහන් වෙනවානේ. දැන් ධම්මසංග නිප්පගණය ගත්තාම ඒක කාම යෝග, කාමෝග, ලෝභ කියලා අර විවිධ අවස්ථාවල සඳහන් වෙනවා. එතකොට මේ කාමච්ඡන්දේ එහෙම සඳහන් කරන්න විශේෂ හේතුන් තියෙනවද බුදුහාමුදුරුවෝ? එතකොට භාග්‍යතුන් වහන්සේ මේ එකම ලෝභය කියන ධර්මතාවයනේ මේ දකින්නේ. එතකොට මේ ලෝභයේ නොඑක් ආකාරයන්ගෙන් පෙනී හිටින ස්වභාවයන් තියෙනවා. ඒතකොට තමයි භාග්‍යතුන් වහන්සේ මේ ලෝභය සසර බැඳීම් වශයෙන් හේතු වෙනවා. ඒ නිසා මේ ලෝභයේ සංයෝජනයක් වශයෙන් දැක්වුවා. ඒ වගේම ධ්‍යාන මාර්ගඵල ලැබීමට මේ ආවරණය කරන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මේක මේ නීවරණ ලෙස දැක්වුවා. ඒතකොට මේ ලෝභය සසර බැඳීමට හේතු වෙන ගතියක් තියෙනවා. ඒකම එතකොට සසර සැඩ පහරක් වගේ ගතිය ස්වභාවයක් තියෙනවා.
ඒතර මෙන්න මේ ධර්මයන්ගේ නානා ස්වභාවයන්ගේ මේ ධර්මයන් ක්‍රියාත්මක වෙන ගතියක් තියෙනවා. මේ කෘත්‍ය ස්වභාවයන්. ඒතර එකම ලෝභය කියන එකම චෛතසික ධර්මය නොඑක් අවස්ථා නොඑක් කෘත්‍යයන්ගෙන් නොඑක් කෘත්‍යයන් සිදු කරමින් සත්වයා සසර බැඳීම පිණිස හේතු වෙන ස්වභාවයන් තියෙනවා. ඒතර මේ එකම ලෝභය කියන චෛතසික ධර්මයාගේ නානා ගති ස්වභාවයන් ටිකක් තමයි භාග්‍යතුන් වහන්සේ ආශ්‍රව, ඕග, යෝග, නීවරණ, ගන්ධ, උපාදාන, සංයෝජන, අනුසය, කිලස් කියලා දක්වන්නට යෙදුනේ. එතකොට මෙන්න මෙතන භාග්‍යතුන් වහන්සේ එකම ධර්මතාවයේ නානා ක්‍රම වලින් දැක්කා. ඒතකොට නානා කෘත්‍යයන් මෙයාට සිද්ධ කරන්න පුළුවන්. නානා පැතිකඩවල අපි ඇස්පෙක්ට්ස් කියන්නේ. ඒතකොට නොඑක් කෘත්‍යයන්ගෙන් නොඑක් ගති ස්වභාවයන්ගෙන් මේ එකම ධර්මතාවයේ विद्यमान වෙනවා. ඒ නිසා තමයි සත්වයාගේ සුඛාවබෝධයේ පිණිස සත්වයාට මේ කෙලෙස් ධර්මයන් මනාව අවබෝධ කර ගැනීම පිණිස භාග්‍යතුන් වහන්සේ ඒ කෘත්‍ය ස්වභාවයන් එයාගේ ගති ස්වභාවයන් වෙනම වෙන්කොට දක්වන්නට යෙදුණා. ඉතින් මේ දැක්වීම සර්වඥයන් වහන්සේට පමණයි කරන්න පුළුවන් සර්වඥතා ඥාණයෙන්. ඒ කියන්නේ එකම ධර්මයක් අරගෙන ඒ ධර්මයේ තියෙන নানা ගති ස්වභාවයන් පවා උන්වහන්සේ වෙන්කොට දැක්වුවා. දැන් නාගසේන මහරහතන් වහන්සේ කියනවනේ උදාහරණයක් කියනවා මේ මුහුදේ තියෙන මුහුදේ යන ගමන් වතුර ටිකක් ගන්නවා. වතුර ටිකක් අරගෙන භාග්‍යතුන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේට පුළුවන් කියන්නේ මේ වතුර බින්දුව ආවේ ගංගා නදියෙන්. මේ වතුර බින්දුව ආවේ යමුනා නදියෙන්. මේ වතුර බින්දුව ආවේ සරවූ නදියෙන් කියලා භාග්‍යතුන් වහන්සේ ඒක පවා කියන්න පුළුවන්. කියනවා ඊටත් වැඩිය අමාරුයි කියනවා එක මොහොතක අරමුණක් ගැන උපදින්නා වූ ධර්මතාවයන්ගේ තිබෙන්නා වූ අරමුණට ඇලෙන ගතිය, අරමුණ හඳුනා ගන්න ගතිය, අරමුණේ නැවත නැවත යොදවන ගතිය කියන මේ චෛතසික ධර්මයන් වෙන් කරලා දක්වනවා කියන එක ඊටත් වැඩිය අමාරු දෙයක් කියලා කියනවා. ඉතින් අපි තවත් බැලුවොත් එහෙම ඒ එකම ධර්මතාවයන්ගේ নানা පැතිකඩවල්, එකම ධර්මතාවයන්ගේ নানা ගති ස්වභාවයන්, নানা කෘත්‍ය ස්වභාවයන් පවා භාග්‍යතුන් වහන්සේ ආශ්‍රව, ඕග, යෝග, ගන්ත, නීවරණ, උපාදාන, අනුශය, සංයෝජන, කෙලස් ආදී වශයෙන් දක්වලා පෙන්වනවා කියලා කියන්නේ ඒක සුවිශේෂ සර්වඥතා ඥාණයට පමණක් කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ අර්ථයෙන් තමයි භාග්‍යතුන් වහන්සේ මේ නානා ක්‍රම බෙදීම් එකම අකුසල චෛතසිකයන් නානා බෙදීම් වලට දක්වලා පෙන්වන්නට යෙදුනේ. මම හිතන්නේ පැහැදිලි ඇති. ඒ සමිනකේ දෙවෙනි එක එතකොට ඒ සියලුම අවස්ථාවලදී අපිට අසුබේ වඩලා දැන් ඒකෙන් ගැලවෙන්න පුළුවන්ද? අසුභයේ වැඩිම සියල් ඒන් ගැලවීම වෙනස ඒකාන්තයෙන් හේතු වෙනව නෙමෙයි. අපි අනිවාර්යෙන් විදර්ශනා වැඩිම කළ යුතුමයි. කියන්නේ අනිත්‍ය දුක්ඛ විදර්ශනා වැඩිම අපි මේ පාඩමේ කතා කරන්න යනවා නෙමෙයි. ඉස්ලාම දිට්ඨි විසුද්ධිය සම්පාදනය කරලා කාංකා විතරණ විසුද්ධිය සම්පාදනය කරලා සම්මර්ෂණය කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලලා විදර්ශනා ඥාන වඩලා මාර්ගඵල සාක්ෂාත් කිරීම කියන එක කළ යුතුයි. එතකොට අසුභය වඩලා විතරක් නිවන් දකිනවා කියන එකක් කරන්නට බෑ. ඒ තමයි ස්වාමීන් වහන්සේ අදහස් කළේ ඕගේ කියන අවස්ථාවේදී, යෝගේ කියන අවස්ථාවේදී, කෙලෙස් කියන අවස්ථාවේදී හැම එකදීම ඔය අසුභය වඩා වැඩුවම ඒකේ අපිට තියෙන කාමච්ඡන්දේ නැති වෙලා යනවාද එහෙමද? ඔව් හරි. ඒ කාරණේ හරි. කාමච්ඡන්දේ යන හුදෙක්ම කාම රාගයේ වශයෙන් පහළ වෙන්නා වූ ලෝභ මූල සිත්වල පවතිනා වූ ලෝභයනේ. ඒතර කාමාදී ඒ කාම අරමුණු කරගෙන පහළ වෙන්නා වූ ලෝභය තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. එතකොට කාම රාගය කියලා කියන්නේත් ඒකයි. එතකොට කාම ඕග කියලා කියන්නේත් කාමෝග කියලා කියන්නේත් ඒකයි. එතකොට අසුබේ වඩනවා කියලා කියන්නේ සියලු දෙනාටම පහර වදිනවා. ඒ සියලු දෙනාම යටපත් වීම සිද්ධ වෙනවා. මොකද එකම චෛතසික ධර්මයනේ. ඒ එකම චෛතසික ධර්මයේ නානා ක්‍රම වලින් පෙනී හිටියට එකම කෙනාට පහර වැදීම සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම අපේ ගෙදර අපි කියමුකෝ තාත්තා ගත්තොත් එහෙම. එතකොට අපි හිතමුකෝ තාත්තා රැකියාවක් කරනවා විදුහල්පති කෙනෙක් වශයෙන්. එතකොට තාත්තා ඉස්කෝලේදී විදුහල්පති කෙනෙක්, ගුරුවරයෙක්. ගෙදරට ආවට පස්සේ අම්මට ස්වාමි පුරුෂයා. ළඟට තමන්ගේ දරුවන්ට තාත්තා, අයියට මල්ලි, මල්ලිට අයියා. ඉතින් එතකොට එකම කෙනානේ නොඑක් චරිත නිරූපණය කරන්නේ නේ. තාත්තා මැරුණා කියලා කියන්නේ මොකද වෙන්නේ? තාත්තා මැරුණා කියලා කියන්නේ ස්වාමි පුරුෂයා, බිරිඳට ස්වාමි පුරුෂයා නැති වෙනවා. ඉස්කෝලේට විදුහල්පති කෙනෙක් නැති වෙනවා. ඊළඟට සහෝදරියට සහෝදරයා නැති වෙනවා. දරුවන්ට තමන්ගේ තාත්තව නැති වෙනවා. ඒතකොට එකම කෙනානේ මේ නැති වෙලා තියෙන්නේ. එතකොට මේ කෙලෙස් ධර්මයේ අපි යටපත් කරනවා කියලා කියන්නේ, අසුභය වඩනවා කියලා කියන්නේ කාම ඡන්දයට, වගේම කාම රාගයට,
කාම ඕගයට කාම යෝගයට පහර වදිනවා. ඒ යටපත් වෙනවා කියන එක පැහැදිලි. බොහොම පිං ස්වාමීන් වහන්සේ. පිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ දෙවන් කරන ස්වාමීන් වහන්සේ දැන් ඔතන අසුබ විදියට අසුබ නිමිත්ත කියලා යන්නේ ඊයේ මන්දිරය ගන්නාසේ විස්තර කර විදියට ගත්තොත් අරමුණක චිත්ත නිමිත්ත සම්බන්ධ. මෙතන මේ අට කතාවේ කියලා තියෙන්නේ අසුභ ආරම්මණය සහ අසුභ වශයෙන් වඩන්නා වූ සිත. එතකොට නිමිත්ත කියන අදහස මෙතන චිත්ත නිමිත්ත කියන අදහස මෙතන කතා කරලා නැහැ අට කතාවේ. යම් කිසි කෙනෙකුට කියන්නට පුළුවන් චිත්ත නිමිත්තයි කියලා. නමුත් අට කතාවේ සහ ටීකාවේ මෙතන පැහැදිලි කරලා තියෙන්නේ මෙන්න මේ දෙක විතරයි. අසුභ ආරම්මණය සහ අසුභ ආරම්මණයගෙන අසුභ වශයෙන් වඩන්නා වූ සිත වශයෙන් තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේ අපිට තව මේකට ව්‍යාකරණ විග්‍රහ තියෙනවා. ව්‍යාකරණ විග්‍රහ වලින් මේක හොඳට පැහැදිලි කරන්න පුළුවන්. උපචාර ක්‍රම කියලා එකක් තියෙනවා. මේ අතර මේ අසුභ සිත අරගෙන තියෙන්නේ ඨානෝපචාරකෙන උපචාර ණය ක්‍රමය. ඒක ඨානෝපචාර උපචාර ණය ක්‍රමයට අනුව තමයි මේ අසුභ සිත කියන එක අරගෙන තියෙන්නේ. එතකොට මේ අට කතා ටීකාවල Tamanට හිතුමතේ මේ අදහස් දෙනව නෙමෙයි. එතකොට අට කතාව ලියන ක්‍රමයක් තියෙනවා, ටීකාව ලියන ක්‍රමයක් තියෙනවා. ඒ අට කතා ටීකාවල ඉතින් දක්වලා තියෙන්නේ මේ අර්ථ දෙක විතරයි. ඉතින් අර අර්ථය ගැනීමේ වරදක් පේන්නේ නැහැ. එහෙමයි තමයි මොකද? පිරුවන් සරණයි. මේ සායනස ප්‍රඥප්ති ආරම්භණය ත්‍රිලක්ෂණයට නගන්න පුළුවන්ද ප්‍රඥප්ති ආරම්භ? ඒ පිළිබඳව නම් විදර්ශනාව සම්බන්ධයෙන් දක්වලා තියෙන්නේ නම් පරමාර්ථ ධර්මනේ විදර්ශනා කරන්නේ. ඒතකොට ප්‍රඥාප්ති ධර්මයන් විදර්ශනා කිරීමක් ගැන කතා කරලා නැහැ. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. කියන්න. දැන් අපි ධානයකින් යටපත් වෙන්නේ ධානයේ සමාපatti අවස්ථාවේදී මේ ධානයෙන් පිළිහිලා නැතුව ඉන්න හැම අවස්ථාවෙකම කෙලෙස් ඒ මට්ටමට යටපත් වීම ගැන නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඒ යටපත් වීම ගැන කියන්නේ මෙතන ධානයේට සමවැදිලා ඉන්න අවස්ථාවේ නෙමෙයි. එතකොට ධානයෙන් නැගිට්ටට පස්සේ යම් කාල පරිච්ඡේදයක් සමහර ලාවට වරු ගාණක් වෙන්න පුළුවන්, දවස් ගාණක් වෙන්න පුළුවන්, සමහර ලාවට සති ගාණක් වෙන්න පුළුවන්. දැන් මේ කතා පුවත්වල අපිට පැහැදිලි වෙනවා සමහර ස්වාමින් වහන්සේලා සමාධි භාවනා වඩලා අවුරුදු 60ක් Tamanට ඕලාරික කෙලෙස් පහළ වෙලා නැහැ. ඒ නිසා උන්වහන්සේලා හිතනවා මාර්ගඵල ලැබුවයි කියලා. එතකොට ඉතින් මෙතන අදහස් කරන්නේ ඒ කෙලෙස් ධර්මයන් ධානයට සංවේදී හිටපු අවස්ථාව නෙමෙයි. කෙලෙස් ධර්මයන් සංවේදීමෙන් ඉඳලා නැගිටලා ඒ කාල පරිච්ඡේදයේ මුළුල්ලේ පහළ නොවීම ගැන තමයි මෙතන කතා කරන්නේ. ඊළඟට කලින් අහපු ප්‍රශ්නේ ඉතින් ප්‍රඥාපි ධර්ම විදර්ශනා කිරීමක් ගැනනේ තමයි ඉතින් අහලා නැහැ. අපි දැනට දන්න දැනුම අනුව පරමාර්ථ ධර්ම පමණයි අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා වඩන්නේ. केस प्रहानियम वतीवर तिरिये दारुदी वशीन केस प्रहानी प्रवं इवन प्रवंस अपने विज्ञानियां दारुदी स्नान विपरीत रहते हैं और वती प्रवं मिला पांच दिन हरिदिन के वक्त अंदर काल दादान दिनों संहंस මට යන්තම් තමයි ඇහුනේ මම ඇහිච්ච විදිහට කියන්නම් මේ එතකොට ඒ වත්පිළිවෙත් කිරීම ධර්මයේ ගැනීම කියලා කියනකොට ඒ අවස්ථාව අපේ සිතේ පහළ වෙන්නේ කුසල් සිත්නේ. ඒතර කුසල් සිත් පහළ වෙනවා කියලා කියන්නේ ඒ කුසල් සිත් පහළ වීම නිසා අපේ සිතේ අකුසල් සිත් පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ උපදින්න තිබෙන අකුසල් සිත් තිබුණා නම් ඒ උපදින්න තිබෙන අකුසල් සිත් වලට අවකාශයක් ලැබුණේ නැහැ. ඒතකොට උපදින්න තිබුණ කාමච්ඡන්දාදී නීවරණ ඉපදුනේ නැහැ. ඒතකොට මේ තමයි සරල වශයෙන් අපි යම් හෝ කුසලයක් කරනකොට වත්පිළිවෙත් කිරීම ධර්මයේ ගැනීම පමණක් නෙවෙයි කුමන හෝ කුසලයක් කරනකොට අපේ හිතේ තිබෙන උපදින්න තිබෙන අකුසල ධර්මයන් උපදින්න අවකාශ නොලැබීම වශයෙන් යටපත් වෙලා යාම ප්‍රහාණය වීමක් සිද්ධ වෙනවා. එතකොට අපි වත්පිළිවෙත් කිරීම ආදී වශයෙන් තවදුරටත් මේක නුවණින් අපිට කල්පනා කරන්න හිතන්නට පුළුවන්. නාවනේ ලොකු ස්වාමීන් වහන්සේ කියන දෙයක් තමයි වත්පිළිවෙත් කරනකොට ඒ කරන වතපිළිවෙත ගැන ගොඩාක් තමන් මනසිකාර කරන්න කියලා කියනවා. ඒ කියන්නේ මනසිකාර කරනවා අපි හිතමුකෝ චෛත්‍යයක් වන්දනා චෛත්‍යයක් වත්පිළිවෙත් චෛත්‍යයක් අමදිනවා කියලා චෛත්‍ය මළුවක් අමදිනවා කියලා. එතකොට තමන් කල්පනා කරනවා කල්ප කෝටි 100,000 ලක්ෂ ගණනකින් තමයි මට මේ චෛත්‍යයක් අමදින්න ලැබෙනවා කියලා අවස්ථාව ලැබෙන්නේ.
ඒතර මේ චෛත්‍ය භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිදන් කරලා තිබෙන. එහෙම නැතිනම් භාග්‍යතුන් වහන්සේව අරමුණු කරලා අපිට වන්දනාමාන කරගන්න තිබෙන දෙයක්. ඒ භාග්‍යතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ ආදී ගුණයන්ගෙන් යුක්තයි කියලා අපි ගුණ මෙනෙහි කර කර වත් පිළිවෙත් ආදී කරනවා. එහෙම කරනකොට තවත් අපේ කුසලයේ ශක්තිමත් වෙනවා. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියන දෙයක් තමයි මේ කුසලයේ සිද්ධ කරලා ඉවර වෙලා අවසානයේ මේ කුසලයේ තවත් බලවත් කරගන්නට අපේ සිතේ කරපු කුසලය මමය මාගය කියලා තණ්හා දෘෂ්ටි මානයන් ඇති නොවීම පිණිස අපි ගත්තොත් ඇමදීම ගත්තොත් එතකොට කෙනෙකුට මානයක් එන්න පුළුවන් මම තමයි ඇමදුවේ කියලා. එතකොට මේ අමදින වෙලාවේ පහළ ඇමදපු සත්වයේ පුද්ගලයක ආත්මයක් නැහැ. අමදින වෙලාවේ පහළ වුණා වූ චිත්තචෛතසික ධර්මය ඒකාන්තයෙන් නාම රූප දෙකක්. මේ නාම රූප දෙක සත්වයේ පුද්ගලයක ආත්මයක් නොවේ. මේ නාම රූප දෙක හේතුඵල නිසා ඇතිවෙච්ච දෙයක්. මේ නාම රූපයන් අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා විදර්ශනා වඩන්න කියලාත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපිට උපදෙස් දීලා තියෙනවා. ඉතින් මේ විදිහට අපි වත්පිළිවෙත් කරොත් ඒ කුසලයේ තව තවත් මහත්ඵල මහානිසංස වෙනවා. නිවන පිණිස ගොඩාක් උපනිශ්‍රය වෙනවා. අපේ නිවන් ගමන ඉක්මනින් යාම පිණිස මෙසේ කුසල ධර්මයන් යෙදීම හේතු වෙනවා. නිවන සරණයි. සන්නස්ස දැන් අපි මොනවා වස්තුවක් කර ගැටීමේදී දැන් අපි සතර මහා භූතය වෙන් කරලා අපි කියනවා. මනසින් දැකලා මේක පඨවි ආපෝ තේජෝ ආයෝ ලෙස ආරම් පුද්ගලයෙක් හෝ වේවා මොනවා වෙනත් වස්තුවක් හෝ වේවා වෙන් කරොත් මෙතන ඇත්තටම මේ දෙයක් නෑ මේක ඇත්තට මුලාවක් සේ දැකලත් අපිට ඒ ඇලීම ගැටීම නවත්තන එක හඳුන්වන්නේ ඒක නිවැරදිද? ක්‍රමයක්. ඒක හොඳ නිවැරදි ක්‍රමයක්. ඒ සතර මහා ධාතු ඇසුරු කරගෙන විදර්ශනා වඩන යෝගාවචරයාට ඒ කිරීම ඔහුගේ භාවනා ක්‍රමය ඒකයි. ඒ වරදක් නැහැ. අසුබේදී එතන ඒක ක්‍රම දෙකක්ද නැත්නම් ඒකත් එක්තරා අසුබයක්මද? ඒ ඇත්තටම අසුබයක් නෙමෙයි. අපි සතර මහා ධාතු වශයෙන් බලනවා කියලා කියන්නේ ඊතර විදර්ශනා වැඩිමක් කරලා තියෙන්නේ. ඒතකොට සත්වයේ පුද්ගලයක ආත්මයක් නොවන නිස්සත්ව එනර්ජිය වශයෙන් බැලීමක් මෙතන කරලා තියෙන්නේ. ඒතකොට සතර මහා චතු ධාතු වත්හානේ තමයි මෙතන අපි යෙදලා තියෙන්නේ. ඒතකොට සතර මහා ධාතු වැඩිමක් තමයි අපි සිද්ධ කරලා තියෙන්නේ. එතකොට ඒක අසුබ වැඩිමක් නෙවෙයි මෙතන කරලා තියෙන්නේ විදර්ශනා වැඩිමක්. ඒතකොට කුමන හෝ ක්‍රමයකින් අපේ කෙලෙස් ධර්මයන් යටපත් කරගන්න පුළුවන් නම් ඒ තමයි අපිට කර යුතු අවශ්‍ය දේ වෙන්නේ. අවසානයෙන් හඳුන්නේ ඒ දෙකේදී බලවත් වෙන්නේ අසුබේද නැත්නම් සතර මහා ධාතු කඩලා බලන එතනදී ගොඩක්ම බලවත්ම දේ. ප්‍රායෝගික වශයෙන් ගත්තොත් මට පෞද්ගලිකව පේන්නේ විදර්ශනාවේ බලවත් ගතිය වැඩි සමතේට වැඩි. ඒ නිසා සතර මහා ධාතු කඩලා බලන එක බලවත් වැඩි. කොහොමද කාන්දරණේ පවර්ණිය යනවද දෙවියන් තෙරුවන් සරණයි. අද දිනේදී සිද්ධ කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අපි සෑම සිළු දිනාටම නීවරණ ආදී කෙලෙස් ධර්මයන් තදංග විස්කම්බන සමුච්ඡේද ආදී වශයෙන් ප්‍රහාණය කොට ලබන්නා උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිස මේ කාන්තයෙන්ම හේතු වේවා උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා පිටුවා ගන්න.